හරි. දැන් අපි කතා කරන්නේ දරුවෝ සමචතුරස්‍රය කියන තල රූපය ගැන කතා කළා, ඊළඟට ඍජු කෝණාශ්‍රය ගැන කතා කළා, ඊළඟට ත්‍රිකෝණය ගැන කතා කළා, ඊළඟට සමාන්තරාශ්‍රය ගැන කතා කළා. හරි. දැන් ලියා ගන්න එහෙනම් පස්වෙනියා නේද අපි? පස්වෙනි කෙනා හතර නෙමෙයි පහ වෙන්න ඕනේ. පස්වෙනි කෙනා ලියා ගන්න ත්‍රපීසියම. 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 මෙයත් ගොඩක් වැදගත් තල රූපයක් අපේ ගණන් වලට එන. දැන් ත්‍රපීසියමක් කිව්වහම දරුවෝ ප්‍රධාන ආකාර දෙකකට යෙදෙනවා. මේ දෙන්නම ත්‍රපීසියම් තමයි. හරිද? මෙයත් ත්‍රපීසියමක් මේ විදිහටත් ගන්නවා අපි ත්‍රපීසියම්. හරි. ත්‍රපීසියමක මේ දකින්න පුළුවන් විශේෂම දේ තමයි පාද දෙකක් සමාන්තර වෙනවා. පාද දෙකක් සමාන්තරයි. හරිද? එතකොට දැන් මේ හැඩතලේ නම් මේ පාද දෙක සමාන්තරයි, මේ හැඩතලේ නම් මේ පාද දෙක සමාන්තරයි. එතකොට දරුවෝ දැන් ඔය ත්‍රපීසියමක වර්ගඵලය ගනිද්දී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නමේදී මෙන්න මේ සමාන්තර පාදවල දිග අපිට වැදගත් වෙනවා. හරිද? මෙන්න මේ සමාන්තර පාදවල දිග. සමාන්තර පාදන මේවා. ඔන්න ඔය සමාන්තර පාදවල දිග අපිට වැදගත් වෙනවා. දැන් මෙයාට තියෙනවා සමාන්තර පාද කීයක්ද? සමාන්තර පාද යුගලයක් තියෙනවා. ඒ කියන්නේ සමාන්තර පාද දෙකක්. මේ හැඩතලය ගත්තොත් දෙන්නෙක් ඉන්නවා මෙතනත් එහෙමයි. එතකොට තව අපි ගන්නවා මෙයාට මිනුමක්. ඒ තමයි මේ සමාන්තර පාද දෙක අතර අපි ගන්නවා සමාන්තර පාද දෙක අතර මෙන්න මේ වගේ ලම්බ උස කියලා එකක් ගන්නවා. ඒතර කෙටිම දුර තමයි ලම්බ උසක් කියලා අපි හඳුන්වන්නේ. ලම්බ උස. ඒතර මෙතනත් එහෙමයි මේ වගේ හැඩතලයක නම් දරුවෝ කෙලින්ම මේ පාදය ගන්න පුළුවන්. මොකද මෙතන ඍජු කෝණී වෙන නිසා. හරිද? එහෙනම් ත්‍රපීසියමකට අදාළව අපි වර්ගඵලය ගණනය කරද්දී ගන්න මිනුම් තමයි එකක් සමාන්තර පාදවල දිග. සමාන්තර පාදවල දිග. අනිත් එක තමයි එයාගේ ලම්බ උස. ඔය ලම්බ උස ගන්න දරුවෝ හැම විටම අර සමාන්තර පාද දෙක අතර. සමාන්තර පාද දෙක අතර තමයි ගන්නෙ. එතකොට මෙයාගේ වර්ගඵලය එනවා වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව ගුණ කිරීම ලම්බ උස කියලා. ගුණ කිරීම ලම්බ උස කියලා. මෙන්න මෙයා තමයි දරුවෝ ත්‍රපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය. ඔයගොල්ලන්ට මතක ඇති අපි මෙයාව 9 දී හඳුනා ගත්තේ. හරිද? එතකොට විශේෂම දේ තමයි දරුවෝ අපේ දැන් අපි මේ පාඩම් දෙකම ඉගෙන ගත්තේ පරිමිතිය සහ දැන් මේ කතා කරන වර්ගඵලය කියන පාඩම් දෙකම අපි ඉගෙන ගන්නේ අපේ ප්‍රධාන ප්‍රශ්නයකට අරමුණු කරන්නේ. එතකොට ඔය ප්‍රධාන ප්‍රශ්නේ දරුවෝ අඩුවෙන්ම අහලා තියෙන තල රූපයක් තමයි ත්‍රපීසියම කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න ත්‍රපීසියමක් යෙදෙන තැන්වල වර්ගඵලය සෙවීම කියන එක ටිකක් අපහසුයි. හරිද? ඒකට හේතුව දරුවෝ අමුතුම සූත්‍රයක් නෙමෙයි යාට තියෙන්නේ. සමාන්තර පාද දෙකේ එකතුව ලම්බ උසෙන් ගුණ කරන්න ඕනේ. ඒකෙන් භාගයක් ගන්න ඕනේ. එතකොට තමයි කාගේ වර්ගඵලයේද? ත්‍රපීසියමක වර්ගඵලය හොයන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා දරුවෝ මෙයා ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. මොකද දැන් කෙනෙක් බලයි ඉතින් ගණන් වල වැඩිපුර යෙදෙන්නේ නැත්නම් ඒ වැඩිපුර සැලකිලිමත් වෙන්නේ කියලා. ඒ හින්දාමයි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දැන් ගොඩක් වෙලාවට විභාගවල හැමදේම එකම දේ අහන් යන්නේ නැහැනේ. මොකද වෙන්නේ? හැමතිස්සෙම වෙනසක් කරන්න බලනවා. එතකොට ගොඩක් වෙලාවට ඔය අහලා නැති තල රූප, අහලා නැති සිද්ධාන්ත තමයි ගොඩක් වෙලාවට යොදාගන්නේ. ඒ නිසා මේ ත්‍රපීසියම කියන එක ඔයගොල්ලෝ ටිකක් හොඳින් අවධානයෙන් අහගන්න. මේක ගොඩක් වැදගත් වෙයි ඕගලන්ට ඉස්සරහා ගණන් වලදී යෙදුනොත්. ඒ නිසා. හරි? රයිට්. එහෙනම් අපි මෙයා ගැන පොඩි විස්තරයක් ලියාගමු මෙහෙම. ත්‍රපීසියමක වර්ගඵලය
ත්‍රපීසියමක වර්ගඵලය සෙවීමේදී ත්‍රපීසියමක වර්ගඵලය සෙවීමේදී ප්‍රධාන වශයෙන් මිනුම් දෙකක් උපයෝගී කරගනී. මිනුම් දෙකක් උපයෝගී කරගනී. ඒවා නම් ලියන්න 1 2 කියලා එහෙම දාලා දරුවෝ. අංක 1 සමාන්තර පාද දෙකෙහි දිග. සමාන්තර පාද දෙකෙහි දිග. සමාන්තර පාද දෙකෙහි දිග. ඊළඟ අංක 2 සමාන්තර පාද අතර ඇති ලම්බ උස. සමාන්තර පාද අතර ඇති ලම්බ උස. හරි. එහෙනම් දරුවෝ මෙන්න මේ රූප සටහන ඇඳලා ඔන්න ඔය සූත්‍රය ලියා ගන්න. අපි ඔතෙන්ටත් උදාහරණ 3ක් හදමු ඊළඟට. දැන් වීඩියෝ එක නතර කරලා ඔයගලන්ට අවශ්‍ය කාලය අරන් ඉක්මනින් ඕක ලියාගෙන එන්න. හරිද? ලියන්න පළවෙනි උදාහරණයේ විදිහට වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. හරි. තරෝ මෙන්න මේ රූප සටහන ඇඳලා මේකේ වර්ගඵලය හොයන්න පළවෙනි උදාහරණයේ විදිහට
හරි නේද? එතකොට මේකට ආදේශ වෙන්නේ කොහොමද? වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම ඊළඟ එන්න ඕනේ දරුවෝ සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුවනේ. ඒතකොට සමාන්තර පාද දෙක වෙන්නේ මෙන්න මේ දෙන්න අනිවාර්යයෙන්ම. මොකද මෙයා මෙහෙම ඇදයිනේ. ඒතකොට මේ දෙන්න කොහේ හරි ඡේදනය වෙනවා. සමාන්තර නැහැ. සමාන්තරය කියන්නේ පරතර සමානයි. එතකොට එක පාදයක් 7යි අනිත් පාදය 11යි. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙන්න එකතු කරන්න වෙනවා. එතකොට 7 එකතු කිරීම 11. 7 එකතු කිරීම 11. ඊළඟට අපි ගමු ලම්බ උස. කීයද ලම්බ උස? 8යි. එහෙනම් දා ගන්නවා ලම්බ උස 8යි කියලා. දැන් දරුවෝ මේක සුළු කරන්න ගියොත් ඉස්සලාම වරහන සුළු කරගමු. දෙකෙන් එක ගුණ කිරීම මේ දෙන්න එකතු වෙනවා. එතකොට 7යි 11යි කීයද? 18යි. ගුණ කිරීම තව තියෙනවා 8ක්. දැන් දෙකෙන් බෙදා ගන්න අපිට ලේසියෙන්ම බෙදන්න පුළුවන් නේ 8. නැත්නම් 18 වුණත් කමන්නේ. අපි 18 බෙදමුකෝ එහෙනම්. 18යි 2යි අපි බෙදාගමු දෙකෙන්. දෙකට දෙක ඒවා 1යි. 18 දෙකෙන් බෙදුනොත් කීයද? 9යි. අවසාන ඉතුරු වෙනවා 9 ගුණ කිරීම කීයක්ද? 8. 9 වරක් 8 එනවා 72යි කියලා. අන්න එනවා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 72යි. වර්ග සෙන්ටිමීටර් 72යි. හරි. ඔන්න ඔය විදිහට දරුවෝ ඉතින් ත්‍රිපීසියමක වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. එතෙන්දි මතක තියාගන්න මෙන්න මේ කාරණේ මෙතෙන්දි අපි ගන්න සමාන්තර පාද දෙකේ එකතුවනේ දරුවෝ. එතකොට ඒ එකතුව සුළු කරලා තමා හරිද? එකතුව සුළු කරලා තමා ඒ අගේ දෙකෙන් බෙදන්න පුළුවන්. නැතෝ දැන් මෙතන 8ක් තිබ්බා කියන්නකෝ. එතකොට කෙලින්ම මෙහෙම 2ට 8 එහෙම බෙදන්න බෑ. මොකද එතන එකතුවක් අරන් ඉන්න ඕනේනේ. ඒ නිසා මෙන්න මේ එකතුව අරන් ඒ මුළු එකතුව තමා දෙකෙන් බෙදනවා නම් ඕගලන්ට බෙදන්න පුළුවන්. එකතුවේ තියෙන එක ඉලක්කමක් විතරක් කිසිම මොහොතක බෙදන්න යන්න එපා. ඒක වැරද්දා ගණන් හදද්දි. පැහැදිලිද? මොකද මම දැකලා තියෙනවා දැන් මෙතන මෙහෙම තියෙන ඉලක්කම් දෙකේ යම්කිසි ඉලක්කමක් දැක්ක ගමන් දෙකෙන් බෙදෙනවා කියලා. සමහරු මේ දෙකේ ඉලක්කමට කෙලිම මේ වරහන ඇතුලේ තියෙන එකතුවේ තියෙන යම් සංඛ්‍යාවක් බෙදනවා. එහෙම බෙදන්න බෑ. හරිද? මොකද එකතුව අරගෙන තමයි බෙදීම සිද්ධ කරන්න ඕනේ. හරි. අපි ඊළඟට ගමු මිනුමක් හොයන ගාන. හරි? මිනුමක් හොයන ගාන. අපි ඒක වචනෙන් ලියාගෙන හදමුකෝ. රූප සටහනක් අත්‍යවශ්‍ය නැහැ. ලියන්නකො මෙන්න මෙහෙම ගාන. ත්‍රපීසියමක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 39ක් වන අතර වර්ග සෙන්ටිමීටර් 39ක් වන අතර වර්ග සෙන්ටිමීටර් 39ක් වන අතර එහි සමාන්තර පාද දෙකෙහි සමාන්තර පාද දෙකෙහි දිග පිළිවෙලින් සමාන්තර පාද දෙකෙහි දිග පිළිවෙලින් සෙන්ටිමීටර් 8 සහ සෙන්ටිමීටර් 8 සහ සෙන්ටිමීටර් 8 සහ සෙන්ටිමීටර් 5 වේ. සෙන්ටිමීටර් 8 සහ සෙන්ටිමීටර් 5 වේ. සෙන්ටිමීටර් 5 වේ. එහි ලම්බ උස සොයන්න. එහි ලම්බ උස සොයන්න. එහි ලම්බ උස සොයන්න. එහි ලම්බ උස සොයන්න. හරි.
දැන් දරුවෝ ඔන්න ඔය ගාන හදලා දෙන්න දැවකේ කියනවා වර්ගඵලය 39ක් වුණු ත්‍රපීසියමක් ඉන්නවා. හරිද? එතකොට එයාගේ සමාන්තර පාද දෙක ගත්තාම එකක් සෙන්ටිමීටර 8යි අනෙක සෙන්ටිමීටර 5යි. අපෙන් අහනවා ලම්බ උස කීයද කියලා. මිනුමක් නේද හොයන්න තියෙන්නේ. එතකොට මිනුමක් හොයද්දි මොකද්ද කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නවා. සූත්‍රය ලියා ගන්න, නොදන්නා මිනුමට අඥාතයක් ගන්න, ආදේශයක් දාලා ඔන්න ඔය මිනුම හොයා ගන්න ටක් ගාලා. හරිද? දරෝ ඇත්තරම පරිම ලේසි. ඉතින් හරි ඔයගොල්ලෝ දන්නවනේ සූත්‍රය. නිකන් සූත්‍රයට ආදේශයක් දාන්න විතරයි තියෙන්නේ. දැන් අපි දන්නවා ත්‍රපීසියමක වර්ගඵලය ලැබෙන්නේ. ත්‍රපීසියමක වර්ගඵලය ලැබෙන්නේ භාගයක් ගුණ කිරීම ඊළඟට එන්නේ මොකද්ද? සමාන්තර පාදවල දිගෙහි එකතුව මම එකතුව කියලා දාගන්නම්කෝ. එකතුව ඊළඟට ගුණ කිරීම ලම්බ උස කියලා නෙන්නේ. ඉතින් මේකට ආදේශයක් දාන්න දරුවෝ. දැන් අපිට කියනවා වර්ගඵලය 39යිලු. එතකොට භාගයක් ගුණ කිරීම සමාන්තර පාද දෙකක් දීලා තියෙනව නේද? 8යි 5යි කියලානේ මන් දුන්නේ. එතකොට එකතුව ගන්න පුළුවන් 8 එකතු කිරීම 5. ඔන්න එතෙන්ට ආදේශය දැම්ම. ගුණ කිරීම ලම්බ උසනේ දන්නේ නැත්තේ එයානේ හොයන්න කියන්නේ ගම්මු h කියලා. හරි. එතකොට එනවා 39 සමානයි භාගයක් ගුණ කිරීම මෙතන එකතු වෙනවා 13යි ගුණ කිරීම h. හරිද? හැබැයි දැන් බලන්න 13 හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැනේ. බෙදන්න යන්නත් එපා. දශම වෙනවනේ. හරිද? ඒතකොට දශම වලින් ගණන් හදනවට වඩා ලේසි මේ විදිහට තියාගෙන ගාන හදාගන්න එක. ඒතර අපි ඕක ලියාගමු මෙහෙම. 39 සමානයි. දැන් 13 වරක් එකකින් එන්නේ කොහොමද 13යිනේ. ඒතකොට 13 ගුණ කිරීම h කියලා ඉහලින් ඉන්නවා. පහළ ඉන්නවා බෙදීම කීයක්ද? 2ක්. දැන් අපි ඔතනින් දැන් මෙතන ඉහලින් ඉන්නේ ගුණ කිරීම 13ක් පහළින් ඉන්නේ බෙදීම 2ක්. ඔච්චරයි ඉතුරුලා තියෙන්නේ. ඒතර ඔතනින් අපි h කියන කෙනාව තනි කරගමු අනිත් දෙන්නව ඉවත් කරලා. එතකොට ඉස්සෙල්ලාම මේ බෙදීම 2 ඉවත් කරගත්තොත් බෙදීම 2ක් ඉවත් කරගන්න පුළුවන් මොකක් කරලාද? ගුණ කිරීම 2ක් දාලා. එතකොට අන්න ගුණ කිරීම 2කට බෙදීම 2ක් ඉවත් වෙලා 13 වරක් h කියලා ඉතුරු වෙනවා. මෙතන සුළු කරන්න යන්න එපා දරුවෝ. මතකනේ කිව්වා කේන්ද්‍රික ඛණ්ඩවලදී අන්තිමට සුළු කරන්න තියාගන්න. ඒතකොට ලීසි. මේ විදිහට එනවා. ඊළඟ ගුණ කිරීම 13 ඉවත් කරගන්න අපි දාමු බෙදීම 13. බෙදීම 13. ඒතකොට 13ට 13 සුළු වෙලා h කියලා ඉතුරුයි. 39 13ෙන් බෙදෙනවනේ. 39 කියලා කියන්නේ 13 ඒවා කීයක්ද? 3. අන්න එතකොට එනවා දෙවරක් 3. දෙවරක් 3ෙන් එනවා කීයක්ද? 6. උත්තරේ එනවා ලම්බ උස කොච්චරක්ද? සෙන්ටිමීටර් 6ක් කියලා. ලම්බ උස සෙන්ටිමීටර් 6යි. ඉතින් ඔන්න ඔය විදිහට දරුවෝ ඕනම තැනක සූත්‍රයට ආදේශයක් දාලා මිනුමක් ගණනය කරන්න පුළුවන්. හරි. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. ඊළඟ උදාහරණාංක 3
හරි මේක අඩුපාඩු හරිනේ. මෙන්න මේ ගාන ඇඳ ගන්න. මේ දුර දන්නේ නැහැ. x. මේ දුර අපි ගමු සෙන්ටිමීටර 8යි. හරි 8යි නැත්නම් අපි ගමුකෝ 10ක් විතර. 10ක් 12ක් ගමුකෝ. 12යි. මේ උස ගමු 10යි. ඔන්න රූප සටහන ඇඳ ගන්න. හරිද? එහෙනම් ලියා ගන්න ගාන මෙන්න මෙහෙම. මෙම ත්‍රපීසියමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 80කි. x හි අගය සොයන්න. x හි අගය සොයන්න. x හි අගය සොයන්න. x හි අගය සොයන්න. right ගාන හදන්න. ඔය අහන්නෙත් මිනුමක් නේ නේද? ඉතින් අපි සූත්‍රයට දාමු ආදේශය. එච්චර තමයි තියෙන්නේ. හරි. එතකොට බලන්න වර්ගඵලය දෙනවා 80යි. එහෙනම් මම දානවා වර්ගඵලයට 80යි කියලා. එතකොට තියෙනවා දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාදවල එකතුව. දැන් එක සමාන්තර පාදයක් 12යි අනිත් කෙනා කවුද? අනිත් කෙනා x. එහෙනම් අපිට එකතුව ලියන්න වෙන්නේ මෙහෙම. 12 එකතු කිරීම x කියලා. 12 එකතු කිරීම x. ගුණ කිරීම ලම්බ උස කීයද? ලම්බ උස 10යි. දැන් බලන්න දැන් මේ වරහණ ඇතුලේ හොඳට අහගන්න මේ වරහණ ඇතුලේ එකතුව ගන්න විදියක් නැහැනේ. මොකද විජීය පදයක් ඉන්නවනේ. අන්න අර ඉස්සෙල්ලා කියපු දේ මං. එහෙමයි කියලා මේ 12යි 2යි එහෙම බෙදන්න බෑ. හරිද? මෙතන එකතුවක් නේ තියෙන්නේ. එකතුව ගන්නකම් අපිට ඒක ඇතුලේ ඉන්න පිළිතුරු බෙදන්න බෑ. එතකොට අපිට බෙදා ගන්න නම් බෙදා ගන්න වෙන්නේ මෙයාව. හරිද? ලම්බ උස කියන කෙනාව. එතකොට 10 බෙදෙනවනේ දෙකෙන්. අපි 10යි 2යි දෙකෙන් බෙදා ගමු. 2ට 2 ඒවා 1යි. 10ට නම් 5යි. එතකොට එනවා 80 සමානයි මේ කොටස එනවා 12 එකතු කිරීම x ගුණ කිරීම 5. ඔන්න ඔහොම ඉතුරු වෙන්නේ. එතකොට දරුවෝ දැන් අපිට ඕනේ x හොයාගන්නනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ x තනි කරගන්න ඕනේ අනිත් දෙන්නව ඉවත් කරලා. එහෙනම් ඉස්සෙල්ලාම අපි ගුණ කිරීම 5 ඉවත් කරගමු. දාගන්න බෙදීම 5ක්. එතකොට ගුණ කිරීම 5ට බෙදීම 5 සුළු වෙලා ඉවත් වෙනවා. එතකොට ඉතුරු වෙනවා 12 එකතු කිරීම x සමානයි මේ පැත්තේ 80 බෙදන්න 5න් 8ට 5 1යි 3ක් ඉතුරුයි 30ට 6යි 16යි කියලා එනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් x හොයන්න නම් මම එකතු කිරීම 12 ඉවත් කරගන්න ඕනේ.
එකතු කිරීම 12ක් ඉවත් කරගන්න මොකද කරන්නේ? දෙපැත්තටම දාන්න අඩු කිරීම 12. ඒතර එකතු කිරීම 12ට අඩු කිරීම 12 සුළු වෙනවා x සමානයි කීයද? 4යි. x සමානයි 4යි. එදා තේරුම් ගන්න දරුවෝ මේ ගණන් හදනවා කියන එක බොහොම පහසුයි. හරිද? නිකන් සූත්‍රයට ආදේශයක් දාලා හදා ගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන පොඩි සමීකරණයක්නේ. දැන් මේ ගණන් එක්ක බය වෙන්න යන්න එපා. හරිද? එච්චරයි. දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයක ගණන් වර්ග ගොඩාක් ඉගෙන ගන්න ඕනේ ඕගොල්ලන්ට පිළිතුරු ලියද්දි. හරිද? අපිට පළවෙනි වාරයටම තියෙනවා පාඩම් 12ක් ඉගෙන ගන්න. එතකොට දරුවෝ දැන් ගණන් වර්ග කියන ඒවා ඉගෙන ගන්නවා අපි ගොඩක්. හැබැයි දැන් මෙව්වත් එක්ක ඕගොල්ලෝ නිතර නිතර ගණන් හැදෙනවා නම් මතක තියාගන්න මෙව පාඩම් කරන්න එහෙම ලොකු වෙනම කාලයක් ගන්න අවශ්‍ය නැහැ. මං කියන්නේ දැන් ඉගෙන ගන්න දේවල් ටික තියෙනවනේ. ඔය ඉගෙන ගන්න දේවල් වලින් ඔතන තියෙන හොඳම ගණන් ටික වෙනම කොලයක ලියලා තියාගන්න. එතකොට නිතර නිතර ඒ ගණන් හදන්න උත්සාහ කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ સિદ્ધාන්ත ටික කවර් කරගන්න. හරිද? දැන් ඕගොල්ලන්ගේ වෙන්නේ මෙහෙමනේ. ඕගොල්ලෝ එකපාර ඉගෙන ගන්නවා මාස ගණනක් විභාගයක් ආවොත් ගණන් ටිකක් හදනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට අර මුලින් ඉගෙන ගත්ත දේවල් ඔක්කොම ඉවරයි. එතකොට ගණන් හදන්න බෑ. අන්න ඒ නිසා ක්‍රමයක් හදාගන්න නිතර නිතර ওই දේවල් මතක් කරගන්න. හරි? රයිට්. එහෙනම් මෙන්න ත්‍රපීසියමකට දාලව බලන්න ඕකේ ගානේ අඩුපාඩු තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගන්න. හරි. අපි ඊළඟට යමු අපේ අවසාන ඉගෙනගෙන තියෙන අවසාන තල රූපයට. ඒ තමයි අංක 6 ලියන්න වෘත්තය. අංක 6 වෘත්තය. වෘත්තය. දැන් මෙහෙමයි දරුවෝ මම පාඩම් උගන්වද්දී හිස්තැන් තියලා උගන්වන්නේ නැහැ කම්මැලිකම් වලට. හරිද? ඒ නිසා තමයි මේ කොටස් ටික නැවත උගන්වලා ඕගොල්ලන්ට අලුත් කොටස උගන්වන්නේ. නැත්තම් මටත් පුළුවන්. හරිද? මේ ඕගොල්ලෝ 9 ඉගෙනගෙන තියෙනවා එහෙනම් ලියා ගන්න 10 කොටස කියලා පටන් අරන් යන්න. එතකොට මොකද වෙන්නේ? අර කලින් ඒව කිසි දෙයක් නැහැනේ. ඔළුව වල නැහැනේ ඕගොල්ලන්ට කරලා තිබ්බට ඇත්තම කතාව. හිස්තැන් තමයි තියෙන්නේ. හරිද? මෙහෙම ඉගෙනගෙන තියෙනවා කියලා දන්නවා. හැබැයි ඉගෙනගත්තු දේවල් වල හැමදේම බෑ. ඒ නිසා තමයි මේ කොටස් ටික කරන් යන්නේ. ඒතර මේක වදයක් විදිහට කරදරයක් විදිහට සලක ගන්න යන්න එපා. හරිද? ඕගොල්ලන්ට මේකේ වාසිය තේරෙයි ගණන් හදන්න යද්දි ප්‍රධාන ගණන්. ඒ නිසා තමයි මේ ටික කතා කරන්නේ කොහොමත් මම උගන්වද්දි මතක තියාගන්න හැම පාඩමකම මට අවශ්‍ය සම්පූර්ණ වටපිටාව උගන්වගෙන තමයි අලුත් කොටස උගන්වගන්නේ. හරි? එහෙනම් ලියා ගන්න අංක 6 අපි මෙයා කතා කරලා තියෙනවා 9 වසර යටතේ වෘත්තය. දැන් දරුවෝ අපි ගත්තොත් එහෙම වෘත්තයක් මේ වෘත්තය ඔයගොල්ලෝ දන්නවා අපි සලකන ප්‍රධාන මිනුම් දෙකක් තියෙනවා අරය සහ විස්කම්භයේ විදිහට. නමුත් අපිට වර්ගඵලය හොයද්දී නම් අවශ්‍ය කෙනා තමයි කවුද? අරය. එතකොට වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය ආවා වර්ගඵලය සමානයි. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් වර්ගඵලයේ ඒරියා කියන්නේ a සමානයි. මොකක් කියලාද? 5r වර්ගය කියලා. 5r වර්ගය. මෙන්න මෙතනින් පුළුවන් අපිට වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න. එහෙනම් ලියාගමු දරුවෝ අපි සටහනක්. ලියන්න වෘත්තයකට නැත්නම් වෘත්තයක ප්‍රධානතම මිනුම වෘත්තයක ප්‍රධානතම මිනුම වෘත්තයක ප්‍රධානතම මිනුම අරය වේ. වෘත්තයක ප්‍රධානතම මිනුම අරය වේ. අරය වේ. රයිට්. ගාන ලියාගමු දරුවෝ.
ඔය රූපසටහන ඇඳලා සූත්‍රය ලියා ගන්නකො. හරිද? right. ලියා ගන්න උදාහරණ අංක 1. උදාහරණ අංක 1. අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන වෘත්තයක වර්ගඵලය සොයන්න. අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන වෘත්තයක වර්ගඵලය සොයන්න. වෘත්තයක වර්ගඵලය සොයන්න. වෘත්තයක වර්ගඵලය සොයන්න. right. හදන්න ඉක්මනින් ගන්න. right. එතකොට කොහොමද දරුවෝ ආදේශ වෙන්නේ? දැන් 14යි කියලා කියනවනේ. ඔයගොල්ලන්ට මතක ඇතිනේ මේකේ ආදේශය ගන්න විදිය. A සමානයි phi r වර්ගය. ආදේශ කළොත් phi කියලා කියන්නේ නියතයක්. එයාගේ අගය 7න් 22යි. මෙතන r වර්ගය කියන්නේ r ලා දෙන්නෙක්නේ. හරි. අරයවල් දෙකක්. එතකොට අරය 14යි කියනවා. එහෙනම් 14 ඒවා දෙකක් ආදේශ වෙනවා. 14 ඒවා දෙකක්. එතකොට බලන්න මෙතෙන්දී 7න් බෙදෙනවා මොකද වෙන්නේ 14. එතකොට 14යි 7යි 7න් බෙදුනොත් 7ට 7 1යි 14ට කීයද 14ට 2යි. එතකොට ඉතුරු වෙන්නේ 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 14 කියලා. හරි මෙයාව 7න් බෙදුනා දෙකක් ඉතුරුයි. එතකොට එනවා 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 14. 22 2න් ගුණුනොත් 44යි. 44 ගුණ කරගන්න දරුවෝ 14න් 14 වරක් 4 56යි 5ක් ඉතුරුයි 14 වරක් 4 56යි 5යි 61යි පිළිතුර එනවා 616යි මොනවද වර්ග සෙන්ටිමීටර්. ඒතර තේරුම් ගන්න මෙන්න මෙතන හොඳින් මේ සූත්‍රයේදී දරුවෝ මෙතන r වර්ගය කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ r ලා දෙන්නෙක් r ගුණ කිරීම r. එතකොට මෙන්න මෙහෙම අරයවල් දෙකක් ආදේශ වෙන්න ඕනේ හැම විටම. පැහැදිලිද? එහෙනම් බලන්න දැන් වෘත්තයක වර්ගඵලය ගනිද්දී ඔන්න ඔය විදිහටම තමයි ගන්නෙ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් දරුවෝ අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ. එතෙන්දිත් මේ සූත්‍රයම තමයි භාවිතා වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද දන්නවද? අර පරිමිතිය හොයද්දී අපි 360න් කෝණය දාලා 2πr වලින් ගුණ කරලානේ පරිමිතිය හෙව්වේ. වර්ගඵලය හොයද්දිත් ඒ වගේම තමයි සූත්‍රය විතරයි වෙනස් වෙන්නේ. 360න් කෝණය දාලා අපි 5r වර්ගයෙන් ගුණ කරනවා. පැහැදිලිද? එතකොට අපිට ගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක මේ වර්ගඵලය එතනින්. හරි. පොඩි වෙනසයි තියෙන්නේ. අර සූත්‍රය විතරයි. අතෙන්දී 2πr මෙතෙන්දී 5r වර්ගය. හරි. ඒක අපි ඊළඟට කතා කරමු. දැන් අපි බලමු මේකේ ටිකක් වෙනස් ගාණක් අරගෙන. ලියන්න මෙන්න එහෙම අංක 2 වෘත්තයක
වෘත්තයක පරිධිය සෙන්ටිමීටර් 44ක් නම් වෘත්තයක පරිධිය සෙන්ටිමීටර් 44ක් නම් සෙන්ටිමීටර් 44ක් නම් එහි වර්ගඵලය සොයන්න. එහි වර්ගඵලය සොයන්න. එහි වර්ගඵලය සොයන්න. එහි වර්ගඵලය සොයන්න. හරි. ඔන්න ඕක අපි හදමු දරුවෝ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මන් දුන්නේ මොකක්ද? දුන්නේ පරිධියනේ. පරිධිය කියන්නේ මොකක්ද? වෘත්තයක වටේ දිග පරිමිතියදී කතා කළේ. එතකොට දැන් වර්ගඵලය ඕනේ නම් අපිට ඕනේ මොකද්ද? අරය ඕනේ. හරිද? ඒ හින්දා පරිධියෙන් අරය හොයාගෙන ඉන්න වෙනවා. හරි. කාලයක් අරගෙන ඔය ගානේ අරය හොයලා එතනින් වර්ගඵලය හොයාගන්න. හරිද? එහෙනම් දැන් දරුවෝ අපිට දීලා තියෙනවානේ වෘත්තයක පරිධිය 44යි කියලා. දැන් පරිධියෙන් ඕගොල්ලෝ හොයාගන්න ඕන ඉස්සෙල්ලාම මොකද්ද? අරය කීයද කියලා. මොකද දැන් වර්ගඵලය හොයද්දී අරය ඕනේනේ. අරය කීයද කියලා හොයාගන්න ඕනේ වර්ගඵලයට යන්න නම්. එහෙනම් අපි ආදේශයක් දාගමු. අපි දන්නවා පරිධිය හොයන්නේ C සමානයි 2πr කියන සූත්‍රයෙන්. මෙයාට ආදේශයක් දාගන්න. එතකොට C කියන්නේ පරිධියනේ. පරිධිය 44යි කියලා දෙනවා. එතකොට 2යි ෆයි කියන්නේ 7න් 22යි ගුණ කිරීම r. r තමයි හොයාගන්න ඕනේ. එතකොට දරුවෝ දැන් මේ පැත්ත සුළු කරගත්තොත් 44 සමානයි දෙවරක් 22 44යි 44 බෙදීම 7 ගුණ කිරීම r කියලා ඉන්නවා. එතකොට අපි ඉස්සෙල්ලාම මේ පැත්තේ ඉන්න මේ 44යි 7යි ඔය පැත්තෙන් ඉවත් කරගමු. එතකොට බෙදීම 7ක් ඉවත් කරගන්න මට පුළුවන් දෙපැත්තටම ගුණ කිරීම 7ක් යොදන්න. එතකොට බෙදීම 7යි ගුණ කිරීම 7යි සුළු වෙලා 44 ගුණ කිරීම r සමානයි මේ පැත්තේ මෙහෙමම තියාගන්න 7 ගුණ කිරීම 44යි කියලා ඉතුරු වෙනවා. එතකොට ඕගලන්ට පුළුවන් ගුණ කිරීම 44 ඉවත් කරගන්න බෙදීම 44ක් දාන්න දෙපැත්තටම. එතකොට ගුණ කිරීම 44ට බෙදීම 44 දෙපැත්තෙම කැපිලා යනවා. අන්න එනවා r කියන්නේ කීයද? r කියන්නේ 7යි. අරය 7යි කියලා එනවා. එහෙනම් උතනින් දරුවෝ දැන් ආදේශයක් දාගන්න phi r වර්ගය කියන සූත්‍රයට a සමානයි phi r වර්ගයට. එතකොට වෙනවා phi කියලා කියන්නේ 7න් 22යි. අරය අපි හොයාගත්තා 7යි. එතකොට අරයවල් දෙකක් ආදේශ වෙන්න ඕනේ 7 ගුණ කිරීම 7. එතකොට 7යි 7යි 7න් බෙදන්න පුළුවන් නේ. එතකොට මේ සංඛ්‍යා දෙක 7න් බෙදුවොත් 4 7 1යි 4 7 1යි ඉතුරු වෙනවා 22 ගුණ කිරීම 7ක්. 22 ගුණ කිරීම 7 22 වරක් 7 154යි වර්ග සෙන්ටිමීටර්. දැන් දරුවෝ මේව පුළුවන් වෙන්න ඕනේ. මේව පරිමිතිය පාඩමේදී කියලා දුන්නා. ඒ හින්දා ඒව පුළුවන් වෙන්න ඕනේ. කෙලින්ම දැන් ඉතින් මෙතෙන්ට ආදේශ කරලා උත්තරේ ගන්න විතරයි තියෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.
ඊළඟ ලියා ගන්න මෙන්න මෙහෙම ගාන. උදාහරණ අංක 3. වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154ක් නම් වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154ක් නම් වර්ග සෙන්ටිමීටර 154ක් නම් එහි අරය සොයන්න. එහි අරය සොයන්න. එහි අරය සොයන්න. එහි අරය සොයන්න. එතකොට දරුවෝ දෙනවා දැන් හරිද? වෘත්තයක වර්ගඵලය 154යිලු. අරය හොයලා දෙන්න කියලායි කියන්නේ. දැන් ඉස්සෙල්ලා ගානෙන් දැක්කනේ 154 ආවේ අරය කීයක් වෙද්දිද කියලා. එහෙනම් උත්තරේ දන්නවනේ කීය දෙන්න ඕනේ කියලා. හැබැයි හදලා පෙන්නන්න ඕනේ ඒ උත්තරේ එනවා කියලා. හරි. දැන් දීලා තියෙන්නේ වර්ගඵලය දීලානේ අරය අහන්නේ. එහෙනම් මේ අපි ඉගෙනගත්තු සූත්‍රයට ආදේශයක් දාලා බලන්න අරය හොයාගන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට. හරි. එහෙනම් දැන් දරුවෝ අපිට මේ සූත්‍රයටම ආදේශයක් දා ගන්න පුළුවන්. මොකද්ද සූත්‍රය? A සමානයි phi r වර්ගය. දැන් මෙහෙම ආදේශයක් දාන්න වර්ගඵලය 154යි. වර්ගඵලය 154යි. අපි දන්නවා phi කියලා කියන්නේ කීයද? 7න් 22යි. 7න් 22යි. අරගෙන දන්නේ නැත්තේ. ඒතර r වර්ගය කියන කෙනා දන්නේ නැහැ. ඔන්න ඔහම දාගත්තා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පැත්තේ මට r ට උත්තරයක් ඕන නම් මේ 7යි 22යි ඉවත් කරන්න එපා. ඒතර අපි ඉස්සෙල්ලාම ඉවත් කරගමු ඕකෙන් බෙදීම 7. ඒතර බෙදීම 7 කොටස මට ඉවත් කරගන්න පුළුවන් මොකක් කරලාද? ගුණ කිරීම 7ක් යොදලා. ඒතර දෙපැත්තටම දානවා ගුණ කිරීම 7ක්. අන්න ගුණ කිරීම 7ට බෙදීම 7 සුළු වෙනවා 22 ගුණ කිරීම r වර්ගය. සමානයි මේ පැත්තේ ඉන්නවා 7 ගුණ කිරීම 154ක්. ඔයගොල්ලෝ දන්නවනේ මේව සුළු කරන්න යන්න එපා. අවසානයේට සුළු කරන එක තමයි ලේසි. එතකොට දැන් මේ පැත්තේ ඉන්න මේ ගුණ කිරීම 22 ඉවත් කරන්න දාන්න බෙදීම 22ක් දෙපැත්තටම. එතකොට මේ පැත්තේ ගුණ කිරීම 22ට බෙදීම 22 සුළු වෙලා මොකද වෙන්නේ? r වර්ගයක් ඉතුරුයි. දැන් දරුවෝ මේ පැත්ත සුළු කරගන්න එපා. එතකොට දැන් 22කින් බෙදන්න තියෙනවනේ 22කින් බෙදනවා නම් බෙදන්න තියෙන එකම කෙනා තමයි කවුද? 154. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් 154 22කින් බෙදා ගන්න ගොඩක් හොඳයි. එහෙම බෙදන්න බැරි කෙනෙක් ඉන්නවා නම් 22යි 154යි කුඩා කෙනෙක්ගෙන් බෙදලා මතකද අර පරිමිතිය හොයද්දි කේන්ද්‍රික කණ්ඩවල අපි කළේ. හරිද? 22යි 154යි කුඩා කෙනෙක්ගෙන් බෙදලා සරල කරගෙන ඊළඟට බෙදීමක් කරන්න. දැන් 22 වගේ සංඛ්‍යාවක් ගත්තොත් දරුවෝ බෙදනවනේ 11න්. ඒ නිසා මම මේ 154යි 22යි 11න් බෙදනවා. 11න්. මේ දෙන්නම 11න් බෙදනවා. එතකොට 22ට යන්නේ 11 ඒවා 2යි. 22 කියන්නේ 11 වරක් 2. 154 බෙදුවොත් බෙදලා බලන්න ඕන නම් දීර්ඝ බෙදීමකින් නැත්තම් මෙහෙම හිතින් බෙදන්න පුළුවන්. 15ට යන්නේ 11 ඒවා 1යි. 4ක් ඉතුරු වෙනවා. ඒ 4 ළඟට මේ 4 ගත්තොත් 44ක් හැදෙනවා. 44ට යන්නේ 4යි. එහෙනම් 154 11න් බෙදුනොත් දරුවෝ 14ක් වෙනවා. 14යි. දැන් අපිට පුළුවන් මේ 2යි 14යි බෙදන්න කීයෙන්ද? 2කින්. මෙයයි දෙකෙන් බෙදුවොත් 14ට 2 ඒවා 7යි 2ට 2 ඒවා 1යි. අවසානයේ මෙතන ඉතුරු වෙන්නේ 7 ගුණ කිරීම 7 කියලා. 7 වරක් 7. අපි දන්නවා 7 වරක් 7 කීයද? 49යි. r වර්ගය සමානයි 49යි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වර්ග ඉවත් කරන්න නම් වර්ග මූලයක් ගන්න ඕනේ.
49 වර්ගමූලය සමානයි කවුද? r. ඔතනින් එනවා r සමානයි 49 වර්ගමූලය 7යි. ඔන්න ඔහොම. දැන් මතක තියාගන්න දරුවෝ මෙහෙම. ඔය වගේම තමයි කේන්ද්‍රික ඛණ්ඩවලත් අරය හොයන්න වෙන්නේ. ඔය සුළු කිරීම වලට පුරුදු වෙන්න ඕනේ. හරිද? ඔම්මෝ මේව සුළු කරන්න අමාරුයි ඔහොම කියලා හිතන්න එපා. ඌව නෙමෙයි අමාරු වැඩ. තව අමාරු වැඩ තියෙනවා ඉස්සරහට. හරි? ඒතර මෙව්ව ලේසි. ඒ හින්දා දැම්ම හිතන්න යන්න එපා අමාරුයි කියලා. හරිද? එහෙම කරද්දි කොහොමත් ඉතින් එහෙම හිතද්දි අමාරු වෙනවා ඔක. ඒ නිසා හිතන්න මේව හදන්න පුළුවන්. දැන් තමුන්ට දැන් හදා ගන්න බැයි නම් තව ගණන් දෙක තුනක් ওই විදිහටම හදද්දි මොකද වෙන්නේ? ඊට වඩා ලේසි වෙනවා. හදා ගන්න පුළුවන් වෙනවා. තව ගණන් ටිකක් හදද්දි හදා ගන්න පුළුවන් වෙනවා. අපේ කට්ටිය මොකද කරන්නේ? එක ගාණක් හදලා තීරණය කරනවා අම්මෝ මෙව්ව නම් අමාරුයි. ඔය ඉතින් අමාරුයි තමයි. හරිද? ඒ හින්දා එක ගාණෙන් ගණන් තේරුම් ගන්න යන්න එපා. හරිද? ඒ ගාණම හරි කමන්නේ විවිධ ගණන් හදාගන්න. එතකොට ওই ක්‍රම පුරුදු වෙනවා. එතකොට ඕවා ලේසි වෙනවා. හරි? මහ ලොකු දෙයක් නෙමෙයි ඉතින් සමීකරණයක් විසඳීමක් තිබ්බේ. හරි. එහෙනම් උත්තරය එනවා r සමානයි කීයද? 7යි. ඔන්න දැන් දරුවෝ අපි 6 දෙනෙක් කතා කළා. දැන් අපි යනවා අපේ 7 වෙනියට. ඒ කියන්නේ අවසානම කෙනාට තල රූපවල ඒ තමා කේන්ද්‍රික ඛණ්ඩයට අපි යනවා. ලයන මාතෘකාවක් කේන්ද්‍රික ඛණ්ඩය අංක 7. කේන්ද්‍රික ඛණ්ඩය. මම මේ පාඩම මෙතෙන්දිම මෙහෙම උගන්න ගන්න දරුවෝ ඔයගොල්ලන්ට දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? ඒ දේවල් මතකනේ. හරි එතකොට ලීසියෙන් උගන්න ගන්න පුළුවන් මට. හරි. දැන් මේම් බලන්නකෝ. ඕගොල්ලෝ දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් සෑදුණු තල රූපයක්. තොර මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ අරයන්. මේ රේඛා දෙක අපි හඳුන්වනවා මොනවා කියලාද? අරයන් කියලා හඳුන්වනවා. තොර මෙන්න මේ කොටස අපි හඳුන්වනවා ඡාපය කියලානේ. ඔගේ දිග අපි ගණනය කළානේ පරිමිතියේදී. තොර මේ තියෙන්නේ අරයන් දෙකක්නේ. එතකොට තව ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේ අරයන් දෙක අතර හැදෙන කෝණයක්. යම් කිසි වටිනාකමක් තියෙනවා. ඕකට කියනවා මොකක් කියලාද? කේන්ද්‍රික කෝණය කියලා කියනවා. කේන්ද්‍රික කෝණය. එතකොට ඕගොල්ලෝ තව ඉගෙන ගත්තා මුළු වෘත්තයක තියෙනවා කෝණය කොච්චරද? අංශක 360ක් තියෙනවා. අංශක 360. එතකොට 360න් ඔය කේන්ද්‍රික කෝණය භාගයක් විදිහට ලියලා සුළු කරගත්තොත් අපිට පුළුවන් අදාළ කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයකින් කොච්චර පංගුවක්ද කියලා හොයාගන්න. ඔයාලට මතක ඇති අපි අර අර්ධ වෘත්තයක කෝණය 180යි කියලා අරගෙන 360න් 180 සුළු කරාම ආවා දෙකෙන් එකයි. ඒතර කෝණය 90ක් වෙන කෙනෙක් දාලා බැලුවා අපි 360න් 90 කියන එක සුළු කරාම අපිට ආවා 4න් එකයි. ඔය විදිහට 360න් කෝණය දාලා අපිට හොයාගන්න පුළුවන් අදාළ කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයකින් නම් කොච්චර පංගුවක්ද කියලා. එතකොට දරුවෝ මේකේ වර්ගඵලය හොයද්දි බොහොම ලේසි දෙයක් කරන්න තියෙන්නේ ඒ තමයි අදාළ කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයකින් කොච්චර පංගුවක්ද කියලා හොයාගෙන ඒන පිළිතුර අපිට 5r වර්ගය කියන සූත්‍රයෙන් ගුණ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් 5r වර්ගයෙන් එන්නේ සම්පූර්ණ වෘත්තයක වර්ගඵලයනේ. ඒතකොට මේකේ තියෙන කොටසයිනේ. ඒ කොච්චර කොටසක්ද කියලා බලලා ඒ කොටස අර වර්ගඵලයෙන් ගණ්ඩායි තියෙන්නේ. ඒ කියන්නේ තවත් සරලව කිව්වොත් අපි පරිමිතිය හෙව්වේ ඡාප දිග කියන එක හෙව්වේ කොහොමද? 360න් කෝණය දාලා 25r වලින් ගුණ කරලානේ. මෙතෙන්දි වෙන්නේ 360න් කෝණය දාලා කාගෙන් ගුණ කරනවද? 5r වර්ගය කියන කෙනාගෙන් ගුණ කරනවා. අන්න එතකොට එනවා මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙනම් දරුවෝ කේන්ද්‍රික ඛණ්ඩයකට අදාළව දැන් මෙන්න මෙයාට කියන්නේ අපි කවුරු කියලාද? කේන්ද්‍රික කෝණය කියලානේ. ඔන්න ඔය කෝණය තමයි වැදගත්ම වෙන්නේ. හරි? කේන්ද්‍රික කෝණය. එතකොට දැන් මේ වගේ කෙනෙක්ගේ වර්ගඵලය හොයද්දී අපි වර්ගඵලය හොයන්නේ මෙන්න මෙහෙමයි. මෙතෙන්ද නා කෙලින්ම වර්ගඵලය එනවා. හරි? ඉස්සලා වගේ ඡාප දිගවල් හොයලා පරිමිතියට යනකොට පියවර දෙකක් තිබ්බනේ. මෙතෙන්දි එහෙම නෑ. එකපාරින් වර්ගඵලය තමයි. කරන්නේ ඔක වෘත්තයකින් කොටසක් විදිහට ලියා ගන්න 360න් කේන්ද්‍රික කෝණය ලියා ගන්නවා භාගයක් විදිහට. 360න් ලියා ගන්නවා කාවද?
කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. ලියාගෙන දරුවෝ ගුණ කරනවා 5r වර්ගය. ඕකෙන්නේ වර්ගඵලය එන්නේ වෘතයක. හරි. ඔන්න ඔතනින් තමා අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයාගන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. පැහැදිලිද? right. එහෙනම් අපි ලියාගමු මෙන්න එහෙම සටහනක්. ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක් යනු කේන්ද්‍රික ඛණ්ඩයක් යනු කේන්ද්‍රික ඛණ්ඩයක් යනු වෘත්තයකින් කොටසකි. කේන්ද්‍රික ඛණ්ඩයක් යනු වෘත්තයකින් කොටසකි. ඊළඟ රුල් ලියන්න. එම නිසා යම් කේන්ද්‍රික ඛණ්ඩයක් එම නිසා යම් කේන්ද්‍රික ඛණ්ඩයක් වෘත්තයකින් කොපමණ කොටසක්ද යන්න සොයා සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලයෙන් අදාළ කොටසට අයත් අදාළ කොටසට අයත් වර්ගඵලය වෙන් කරගනී. පැහැදිලි නේද දරුවෝ? දැන් මෙතෙන්ට කෝණය දැම්මේ ගමන් මේක සුළු කරේ ගමන් එනවනේ ඒක වෘතයෙන් කොච්චර පංගුවක්ද කියලා. එතකොට මේ සූත්‍රයෙන් දෙන්නේ වෘතයක සම්පූර්ණ වර්ගඵලය. ඒ සම්පූර්ණ වර්ගඵලයෙන් මේ කොටස ගුණ කරනවා කියන්නේ හරයෙන් බෙදිලා ලවයෙන් ගුණ වෙන එකනේ. ඒ කොටස විතරක් වෙන් වෙනවා. හරි. එතකොට අපිට හොයාගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කීයද කියලා. මෙන්න මේ රූපය ඇඳලා මේ සූත්‍රය ලියා ගන්න.
හරි. දැන් එතකොට මතක තියාගන්න දරුවෝ තව දෙයක් මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයද්දී ප්‍රධාන මිනුම් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. එකක් තමයි කේන්ද්‍රික කෝණය අපිට අවශ්‍ය වෙනවා. අනික තමයි මොකක්ද? අරය අපිට අවශ්‍ය වෙනවා. කේන්ද්‍රික කෝණයයි අරයයි ඕනේ. එතකොට ඔය දෙකම දන්නවා නම් තමයි අපිට පුළුවන් මොකක් කරගන්නද? ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගන්න. එහෙනම් මේකෙදි ගණන් ආකාර තුනක් තියෙනවා. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න පුළුවන්. ඊළඟට වර්ගඵලය දීලා කෝණය දීලා අරය හොයන්න කියන්න දෙන්න පුළුවන්. අරය හොයන්න දෙන්න පුළුවන්. ඊළඟට වර්ගඵලය දීලා අරය දීලා කෝණය හොයන්න දෙන්න පුළුවන්. ඔන්න ඔහොම ගණන් ආකාර කීයක් තියෙනවද? ගණන් ආකාර 3ක් තියෙනවා. හරි. ලියන්න තරුවක් දාලා රතු පෑනෙන් කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සඳහා වර්ගඵලය සඳහා වර්ගඵලය සඳහා වර්ගඵලය සඳහා අවශ්‍ය ප්‍රධාන මිනුම් දෙකකි. අවශ්‍ය ප්‍රධාන මිනුම් දෙකකි. අවශ්‍ය ප්‍රධාන මිනුම් දෙකකි. අවශ්‍ය ප්‍රධාන මිනුම් දෙකකි. ලියාගන්න අංක 1 කේන්ද්‍රික කෝණය. අංක 1 කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. අංක 2 අරය. අංක 2 අරය. අංක 2 අරය. අංක 2 අරය. හරිද? මෙන්න දැන් බලා ගන්න මම උදාහරණයක් දෙකක් හදලා පෙන්නන්න ඕගොල්ලන්ට. දැන් මේක ඕගොල්ලන්ට ඉතින් අමාරු දෙයක් නෙමෙයි හේතු දරුවෝ ඕගොල්ලෝ දන්නවා පරිමිතිය හොයන්න. දැන් ඒ වගේම තමයි වෙනස තියෙන්නේ එකම දේ සූත්‍රය විතරයි. මෙහෙම හිතන්න මේ. මෙන්න මෙහෙම දීලා තියෙනවා අර්ධ වෘත්තය. දැන් බලා ගන්න හොඳින්. මෙහෙම දීලා තියෙනවා අර්ධ වෘත්තය. අපි හිතමු අර්ධ වෘත්තයේ අරය දීලා තියෙනවා ගානේ අර්ධ වෘත්තයේ අරය දීලා තියෙනවා අපි ගමුකෝ සෙන්ටිමීටර් 14යි කියලා. සෙන්ටිමීටර් 14යි කියලා දීලා තියෙනවා. හරිද? සෙන්ටිමීටර් 14යි. දැන් අපිට ඕනේ කියලා හිතන්නකෝ මේ අර්ධ වෘත්තේ නැත්තම් මේ කේන්ද්‍රික ඛණ්ඩයක්නේ වෘත්තකින් කොටසක් නේ හරිද? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගන්න. එතකොට අපි දන්නවා අර්ධ වෘත්තයක නම් කෝණය කීයද අංශක? අංශක 180යි. අංශක 180යිනේ. දැන් කරන්නේ දරුවෝ අපි දා ගන්නවා මෙන්න මෙහෙම වර්ගඵලය. වර්ගඵලය කොහොමද දෙන්නේ? සමානයි 360න් කෝණය දානවා. අර පරිමිතිය වගේම තමයි 360න් දානවා කෝණය කීයද? 180යි. මම ටිකක් පහලින් ලියා ගන්නම්කෝ. නැත්නම් ඊට මදි වෙනවා. නැත්නම් මෙතනින් මම ගන්න හදන්නම්කෝ. වර්ගඵලය සමානයි 360න් දානවා දරුවෝ කෝණය. එතකොට දානවා 360න් 180යි. දැන් ಗುಣ කරන්නේ කාගෙන්ද? 5r වර්ගයෙන්. මෙන්න මෙයාගෙන් තමයි ಗುಣ කරන්නේ. පැහැදිලිද? මෙන්න මෙතන විතරයි වෙනස තියෙන්නේ මේ. ඉස්සලා 2πr දානවා ඡාප දිගට. දැන් 5r වර්ගය දානවා මොකද්ද? වර්ගඵලය හොයද්දී. දැන් මේක සුළු කරගත්තොත් දරුවෝ ඔයගොල්ලෝ දන්නවා දැන් සුළු කරන්නේ. ඒ හින්දා මම ඉක්මනින් සුළු කරනවා. 10න් බෙදනවා බිඳුවට බිඳුවක් සුළු වෙනවා. මේ දෙන්නව මට කෙලින්ම 18න් බෙදන්න පුළුවන්. 18ට 18 ඒවා 1යි 36ට 18 ඒවා 2යි. මේ තියෙන වෘත්තයකින් දෙකෙන් එකක් කියලා එනවා. එහෙනම් ආදේශ කරගත්තොත් දෙකෙන් එක ගුණ කිරීම 5r වර්ගයට ආදේශ කරමු. 5 කියලා කියන්නේ 7න් 22යි. නැත්නම් මම ඊළඟ පියවරේ ආදේශයක් දාන්නම්කෝ. ඊළඟට 5r වර්ගයක් ඉන්නවා. යාට ආදේශයක් දාන්න ඕනේ.
එතකොට දෙකෙන් එක ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22 ගුණ කිරීම r වර්ගය. මෙතන අරය ගත්තම 14යි කියලා. එහෙනම් 14 ගුණ කිරීම 14. ආයෙත් මතක් කරනවා අරයවල් දෙකක් ආදේශ වෙන්න ඕනේ. දැන් දරුවෝ සුළු කරමු. 7න් බෙදන්න තියෙනවනේ. 14 7න් බෙදෙනවා. එහෙනම් මෙයාවයි 7න් බෙදන්න පුළුවන්. 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2යි. හරි. ඊළඟ මෙතන ඉන්නවා බෙදීම දෙකක්. මට දෙකෙන් 22 බෙදන්නත් පුළුවන්. මේ දෙකේ ඉලක්කම බෙදන්නත් පුළුවන්. අර 14 බෙදන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කැමති කෙනෙක් බෙදා ගන්න. ඒකට ගැටලුවක් නැහැ. මම මේ බෙදීමේ දෙකට මෙතන තියෙන ගුණ කිරීමේ දෙක සුළු කර ගන්නවා. මේ දෙන්නව මම දෙකෙන් බෙදනවා. දෙකට දෙකේ 1යි. දෙකට දෙකේ 1යි. හරි. ඕන්න ඉතින් මෙයා බෙදා ගන්නත් පුළුවන්. මෙයා බෙදා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. උත්තර සමානයි. හරි. ඔන්න දැන් බෙදීම් ටික අවසන්. බලමු ඉතුරු වෙලා තියෙන්නේ 22 ගුණ කිරීම 14 කියලා. 22 ගුණ කිරීම 14. ගුණ කරගත්තොත් 14 වරක් 2 28යි. දෙකක් ඉතුරුයි. 14 වරක් 2 28යි. 28යි 2යි 30යි. අන්න එනවා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද? 308යි. 308යි. පැහැදිලිද දරුවෝ? ඉතින් දැන් ඕගොල්ලන්ට මෙව හරියම සරල වෙන්න ඕනේ. හේතුව දැන් ඡාප දිගවල් හොයන විදිය මම ගොඩාක් උගන්වලා තියෙනවා. කොහොමද 7න් 22 සුළු කරගන්නේ කියලා දන්නවා. හරි. එතකොට එකම වෙනස අරයවල් දෙකක් කෙන එක විතරයි. හරි. ඔන්න තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. හරි. උදාහරණාංක එක විදියට ලියා ගන්න ටක් ගාලා. දැන් වීඩියෝ එක නතර කරලා දරුවෝ අවශ්‍ය කාලය අරන් ලියා ගන්න. තනියෙන් හදලා බලන්න හරිද කියලා. ඒක තමයි හොඳම දේ. හරි. දැන් මම යනවා තව ගානකට. උදාහරණාංක 2 මම ගන්නවා මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කෝණය අංශක 60යි. කෝණය අංශක 60යි. අරය මම ගන්නවා සෙන්ටිමීටර 21යි. අරය කොච්චරයිද? සෙන්ටිමීටර 21යි. ඒතර බලන්න දරුවෝ දැන් මෙයාගේ වර්ගඵලය හොයද්දී කොහොමද මම හොයන්න ඕනේ? වර්ගඵලය සමානයි කෝණය දානවා 360න් කීයද? 60යි. කෝණය දානවා 360න් 60යි. ගුණ කරනවා කාගෙන්ද? 5r වර්ගයෙන්. 5r වර්ගයෙන්. සුළු කළොත් 10න් බෙදෙනවා බිඳුවට බිඳුවක් සුළු වෙලා යනවා. 6යි 36යි 6න් බෙදෙනවා. 6ට 6 ඒවා 1යි 36ට 6 ඒවා 6යි. එනවා 6න් එකක් මේ තියෙන වෘත්තයකින්. එහෙනම් ගුණ කරනවා 5r වර්ගයෙන්. 5r වර්ගයට දරුවෝ ආදේශයක් දැම්මොත් 5 කියලා කියන්නේ 7න් 22යි. r වර්ගය කියන්නේ අරයවල් දෙකක්. අරය දැන් 21යි. එතකොට 21 වරක් 21 කියලායි ආදේශ වෙන්නේ. 21 වරක් 21. දැන් මෙයා සුළු කරද්දී ඉස්සෙල්ලා මට 7න් බෙදන්න වෙනවා. 7න් 21 බෙදෙන නිසා මම මේ දෙන්නව බෙදෙනවා 7න්. 7ට 7 ඒවා 1යි 21 කියන්නේ 7 ඒවා 3යි. දැන් මම 6න් බෙදන්න ඕනේ. එතකොට 22 6න් බෙදෙන්නේ නැහැ. 3 6න් බෙදෙන්නෙත් නැහැ. 21 6න් බෙදෙන්නෙත් නැහැ. එහෙනම් 6න් බෙදන්න කෙනෙක් නැහැ. කුඩා සංඛ්‍යාවකින් බෙදා ගන්න වෙනවා. එතකොට දරුවෝ මේ 6යි මේ 3යි මේ දෙන්න ගත්තොත් මට පුළුවන්නේ 3ෙන් බෙදා ගන්න. ඒ නිසා මම 6යි 3යි අරන් ඒ දෙන්නවම 3ෙන් සරල කරගන්නවා. මෙයාවයි මම බෙදනවා 3ෙන්. එතකොට 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. ඔන්නෝම බෙදෙනවා.
හැබැයි තාමත් බෙදීම ඉවර නැහැ. තව ඉතුරුයි දෙක. බෙදීම දෙක. අපිට 22 දෙකෙන් බෙදන්න පුළුවන් නේ. එහෙනම් මම 22යි මේ දෙකේ ඉලක්කමයි දෙකෙන් බෙදනවා. දෙකට දෙකේ ඒවා එකයි 22 දෙකට බෙදුනොත් 11යි. පැහැදිලි නේද? 6ෙන් බෙදන කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම 6යි 3යි අරගෙන මේක බෙදීමක් මෙතන තියෙන ගුණ කිරීම 3ෙන් බෙදුවා. 3ට 3 ඒවා එකයි 6ට 3 ඒවා දෙකයි කියලා. ඒතකොට තව දෙකේ ඉලක්කමක් ඉතුරු වෙන්නේ බෙදීමක් විදියට. එයාගෙන් 22 බෙදුවා. එතකොට 11යි. අවසානයේ ඉතුරු වෙනවා ඉහලින් 11ක් සහ ගුණ කිරීම 21ක්. 21 11න් ගුණ කරමු. 11 වරක් 1 11යි එකක් ඉතුරුයි. 11 වරක් 2 22යි 22යි 1යි 23යි. අන්න එනවා වර්ගඵලය. වර්ග සෙන්ටිමීටර කීයද? 231යි. පැහැදිලිද? සුළු කිරීමම පමණයි දරුවෝ තියෙන්නේ. හරි? ඔන්න තියෙනවා දෙවන උදාහරණය. තනියෙන් හදලා ඊළඟට බලන්න අඩුපාඩු තියනවාද කියලා. හරි. දැන් ඔයගොල්ලෝ තනියෙන් හදන්න ඔය ගාන. හරිද? right. මම ගන්න උදාහරණාංක 3. උදාහරණාංක 3. දැන් ඔයගොල්ලෝ මාත් එක්කම ගාන හදාගෙන යමු. දැන් උදාහරණාංක 3. අපි ගමු අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩය. අංශක 45යි. අරය අපි ගම්මු සෙන්ටිමීටර 28යි. සෙන්ටිමීටර 28යි. ඇඳ ගන්න රූප සටහන. හරිද? right. මාත් එක්කම ගාන හදාගෙන යමු. දාන්න වර්ගඵලය. වර්ගඵලය සමානයි 360න් කෝණය දානවා. කීයද? 360න් 45යි. 360න් 45යි. ගුණ කරනවා කාගෙන්ද? 5r වර්ගයෙන්. 5r වර්ගයෙන් ගුණ කරනවා. හරි. දැන් එතකොට මේක සුළු කිරීමක් තියෙන්නේ දරුවෝ. මතක ඇති ඔයගොල්ලන්ට 45යි 36යි අල්ලලා අපිට පුළුවන් 9ෙන් බෙදන්න. 9ෙන් බෙදුවොත් 45ට 9ව 5යි. 36ට 9ව 4යි. බිඳුවට බිඳුවයි 40යි. 5යි 40යි 5ෙන් බෙදෙනවා. 5ට 5 ඒවා 1යි 40ට 8යි. එහෙනම් මේ තියෙන්නේ 8න් එක. 8න් එක ගුණ කිරීම කෙලින්ම මෙතෙන්ට ආදේශ කරමු. 5 කියලා කියන්නේ 7න් 22යි. අරය දෙකක්. එතකොට අරය 28යි. එහෙනම් 28 ඒවා දෙකක්. හරි. සුළු කරන්න බලන්න තනියෙන්. තනියෙන් සුළු කිරීමක් දාන්න බලන්න. right. අපිට පුළුවන් දැන් ඉස්සෙල්ලාම 7ෙන් බෙදා ගන්න 28 නේ. ඒතර 28යි 7යි 7ෙන් බෙදෙනවනේ. එතකොට 7ට 7 ඒවා 1යි 28ට 7 ඒවා 4යි. දැන් ඔහොම බෙදෙනවා කියලා ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මොකක්ද හේතුව කියන්නකො? මොකක්ද හේතුව? ඔය 7 වරක් පාඩම් නැහැ. ඒක තමයි මූලිකම හේතුව. හරිද? ඒ නිසා චක්‍ර ටික පාඩම් කරගන්න.
චක්‍ර ටික පාඩම් කරේ නැත්නම් ඔය ඉතින් සුළු කරන්න බෑ. කවදා කොහොම වුණත් සුළු කරන්න බෑ. මතක තියාගන්න 28 આવොත් 7න් බෙදෙනවා 4යි කියලා. ඒක විතරක් එනවෑ නේද? ඒ නිසා චක්‍ර පාඩම් කරගන්න ලැජ්ජ නැති වැඩ කරන්නේ නැතුව. හරිද? දැන් 6 ඉඳන් චක්‍ර පාඩම් කරන්න කියනවා. හරිද? දැන් මේ වෙද්දි ඉතින් චක්‍රේ පාඩම් නැත්තම් විලි ලැජ්ජාවේ බෑනේ ඇත්ත කතාව. හරි. 10ට ඇවිල්ලත් 4ක් බෑ කියන්නේ. පොඩි කට්ටිය එහෙම දන්නවනම් ගහනවා එක. හරි. එහෙනම් චක්‍ර ටික පාඩම් කරගන්න. අනිවාර්යෙන් ඔහොම කට්ටිය ඉන්නේ හින්දා ඒක කිව්වේ ඈ. අනිවාර්යෙන් ඉන්නවා. හරිද? එක්කෙනෙක් දෙන්නෙක් කරේ ඉන්නවා මොකක්ද ඒ උනේ කියලා තේරෙන්නේ නැති. එහෙනම් 28 7න් බෙදනවා 4යි. දැන් මොකද කරන්න පුළුවන් දරුවෝ? 8න් බෙදෙන කෙනෙක් හොයාගන්න ඕනේ. 22 8න් බෙදෙන්නේ නැහැ. 28 8න් බෙදෙන්නෙත් නැහැ. 4 8න් බෙදෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කෙලින්ම 8න් බෙදෙන්න කෙනෙක් ඔතන නැහැ. ඒ නිසා අපිට මොකද කරගන්න වෙන්නේ? කුඩා සංඛ්‍යාවකින් බෙදා ගන්න වෙනවා. හොඳම දේ තමයි අතන 4ක් ඉතුරු වෙන්නේ. 4යි 8යි අපි අරන් බෙදමු කීයෙන්ද? 4ෙන්. ඒ නිසා මෙතන 4යි මෙතන 8යි ගත්තාම 4ෙන් බෙදුවොත් 4ට 4 ඒව 1යි 8ට කීයද? 8ට 2යි. හරි. එතකොට ඔය බෙදීම දෙකෙන් දැන් අපිට පුළුවන් 22 හෝ 28 දෙන්නම බෙදනවනේ දෙකෙන්. ඕන කෙනෙක් බෙදා ගන්න. මම ගුණ කිරීමේ පහසුව නිසා මොකද දැන් මේ 22 බෙදුවොත් දරුවෝ එන්නේ 11ක්නේ. 11න් ගුණ කරන එක ලේසියිනේ. අන්න ඒ නිසා මම 22 දෙකෙන් බෙදා ගන්නවා. එතකොට 2ට 2 ඒවා 1යි 22 දෙකෙන් බෙදුනොත් 11යි. එතකොට ඉතුරු වෙනවා 11 වරක් 28 කියලා. 11 වරක් 28. එතකොට 11 වරක් 8 88යි 8 දැම්ම 8ක් ඉතුරුයි 11 වරක් 2 22යි 22යි 8යි 30යි. අන්න එන උත්තරේ 308යි. පැහැදිලිද? අඩුපාඩු තියෙනවා හදා ගන්න. right. දැන් මම ඔයගලන්ට දෙනවා ගානක් තනියෙන් හදමු. ඊළඟට මම සාකච්ඡා කරන්නම්. උදාහරණාංක 4. අපි ගමු දරුවෝ මෙන්න මෙහෙම ගන්න. අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් ඉන්නවා. අංශක 90යි. හරි. අංශක 90යි. මෙයාගේ අරය සෙන්ටිමීටර් 7යි. අරය සෙන්ටිමීටර් 7යි. හදලා දෙන්න ටක් ගාලා ගන්න. තමුන්ට අවශ්‍ය කාලය අරන් දරුවෝ ගාන හදලා බලන්න හරිද කියලා පිළිතුර මං හදන ගානත් එක්ක. හරි. දැන් අපි බලමු කොහොමද මේ ගාන හැදෙන්නේ කීයක් වෙනවද පිළිතුර කියලා. එතකොට කොහොමද වර්ගඵලය හොයන්නේ? අපි දානවා වර්ගඵලය සමානයි. කෝණය දානවා. එතකොට 360න් මෙතන කෝණය එනවා කීයද අංශක 90ක්. 360න් 90යි ගුණ කරනවා 5r වර්ගයෙන්. බෙදෙනවා 10න් බිඳුවට බිඳුවක් සුළු වෙනවා. 9 36යි 9න් බෙදෙනවා 9ට 9 ඒවා 1යි 36ට 9 ඒවා 4යි. මේ තියෙන්නේ වෘතයකින් 4න් එකක්. ගුණ කරන්න 5r වර්ගයට 5 කියලා කියන්නේ 7න් 22යි. අරය දැන් දීලා තියෙනවා 7යි. එහෙනම් 7 ඒවා 2ක් එනවා. එතකොට මෙතන 7යි මෙතන 7යි මට බෙදන්න පුළුවන් 7න්. මේ දෙන්න බෙදෙනවා 7න් 4 7 ඒවා 1යි 4 7 ඒවා 1යි. ආයෙත් බලන්න 4න් බෙදෙන කෙනෙක් නැහැ. එතකොට 22නේ බෙදන්න වෙන්නේ බෙදනවා නම්. එතකොට 22 4න් බෙදෙන්නේ නැහැ එකපාර. ඒ හින්දා අපිට කුඩා කරන්න පුළුවන් බෙදලා. මම 2න් බෙදනවා මේ දෙන්නව. එතකොට මෙතන 11ක් වෙනවා 22 2න් බෙදුනොත් මෙතන 2ක් වෙනවා. හරිද? ඔය ගාන දුන්නේ මම ওই නිසා. මොකද කරන්න කියලා බලන්න. දැන් මෙතන 2ක් ඉතුරු ඉන්නේ. ඔය දෙකෙන් 11 බෙදෙන්නෙත් නැහැ හරියටම 7 බෙදෙන්නෙත් නැහැ. හැබැයි දශම කරලා බෙදා ගන්න පුළුවන්. දශම කරලා බෙදා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් දශම කරලා බෙදන්න.
එහෙම නැත්නම් අර ත්‍රිකෝණවල වර්ගඵලයේද මම කියලා දුන්නේ. ඕම් බෙදෙන්නේ නැත්නම් මොකද කරන්නේ? ඕක ಗುಣ කරලා අවසානයේට බෙදා ගන්නවා. එතකොට බලන්න දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේම දෙයක්. 11 ගුණ කිරීම 7ක් ඉහළින් ඉන්නවා. බෙදීම දෙකක් පහළින් ඉන්නවා. ඉරකින් පහළින්. එතකොට 11 වරක් 7 77ක් කියලා එනවා. 77 දෙකෙන් බෙදුණා නම් පිළිතුර හරි. එතකොට බලන්න 77 අපි බෙදමු දෙකෙන්. 77 දෙකෙන් බෙදුවොත් 7ට 2 ඒවත් 3යි, දෙවරක් 3 6යි, එකක් ඉතුරුයි. ගත්ත 7 17යි, 17ට 2 ඒවා 8යි, දෙවරක් 8 16යි, එකක් ඉතුරුයි. දශම තිබ්බා. ගත්ත බිඳුවක් 15ට 10යි, 10ට 2 ඒවා 5යි, දෙවරක් 5 10යි, අඩු කළොත් බිඳුවයි. පිළිතුර එනවා 38.5යි. මොනවද? වර්ග සෙන්ටිමීටර්. බෙදුන්නේ නැත්නම් ඉතින් ඔච්චර තමයි කරන්න වෙන්නේ. හරි. ಗುಣ කරලා එන උත්තරේ බෙදා ගන්න වෙනවා දීර්ඝ බෙදීමකට දාලා. රයිට්. හදා ගන්න අඩුපාඩු තිබ්බනම් හරි. දැන් දරුවෝ මේ අපි හැදුවේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ සෙවීමේ ගණන්නේ. එතකොට තව මං කියවනේ ගණන් ආකාර දෙකක් අහන්න පුළුවන් කියලා. මොකක්ද? වර්ගඵලය දීලා අරය ගණනය වෙන්න අහන්න පුළුවන්. වර්ගඵලය දීලා කෝණය ගණනය වෙන්න අහන්න පුළුවන්. දැන් අපි ඔතෙන්ට හදාගමු අන්න ඒ ආකාරයේ තව ගණන් කිහිපයක් උදාහරණ විදියට. ලියන්න එහෙනම් දරුවෝ ඊළඟ උදාහරණයේ විදියට මෙන්න මෙහෙම ගානක්. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154ක් සහ වර්ග සෙන්ටිමීටර් 154ක් වර්ග සෙන්ටිමීටර් 154ක් සහ වර්ග සෙන්ටිමීටර් 154ක් සහ වර්ග සෙන්ටිමීටර් 154ක් සහ කේන්ද්‍රික කෝණය අංශක 90ක් වේ. කේන්ද්‍රික කෝණය අංශක 90ක් වේ. අංශක 90ක් වේ. අරය සොයන්න. අරය සොයන්න. අරය සොයන්න. හරිද? රයිට්. ඕකෙත් දැන් ඉතින් දරුවෝ කරන්නේ හරිද? ඕකෙත් දැන් ඉතින් කරන්නේ මේ අර කලින් ගණන් වල වගේම තමයි ආදේශයක් යොදා ගන්නවා. හරි? ආදේශයක්. මෙන් බලන්නකෝ දැන් පළවෙනි ගානින් මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඊළඟ ගාන ඔයගලන්ට දෙන්නම් හදලා ඊළඟට අපි සාකච්ඡා කරගමු. දැන් බලන්න ඕකේ කියනවානේ අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඉතින් මම මෙහෙම පොඩි රූපයක් ඇඳ ගන්නම්කෝ. අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවලු. හරිද? එතකොට මේකේ වර්ගඵලය 154යි කියලා කියනවා. මේකේ වර්ගඵලය කීයද? 154යි. 154යි. අපෙන් අහන්නේ කාවද? අපෙන් අහන්නේ අරය. එතකොට දරුවෝ දැන් අපි දාමු ආදේශයක්. හරි. අපි දන්නවා ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන කෙනා ලැබෙන්නේ 360න් කෝණය දාලා. එතකොට 360න් කෝණය 90යි. ගුණ කරන්න ඕනේ කාගෙන්ද? 5r වර්ගය. එතකොට දැන් අපිට කියනවා මෙයාගේ වර්ගඵලය 154යිලු. එන ආදේශ කරගමු. මෙතෙන්ට 154යි සමානයි. මෙතන එනවා
බිඳුවට බිඳුවක් සුළු වෙනවා 9න් බෙදෙනවා 9ට 9 එකයි 36ට 4යි මේ තියෙන වෘත්තයකින් 4න් එකක් ගුණ කිරීම මෙතන 5 කියලා කියන්නේ 7න් 22යි ගුණ කිරීම අරය දන්නේ නැහැ r වර්ග ඔන්න ආදේශ කරගත්තා පැහැදිලිද වර්ගඵල 154යි මෙතනින් එන්නේ 4න් එකක් 5 කියන්නේ 7න් 22යි අරය දන්නේ නැහැ දැන් දරුවෝක සුළු කරගන්න ඕනේ සුළු කරගද්දි මෙහෙම බලන්න හොඳින් මෙහෙමයි සුළු වෙන්නේ. දැන් මේ පැත්තේ කිසිම ගණිත කර්මයක් නැහැ නේ 154මයි. මේ පැත්තේ ඉහළ කට්ටිය වෙනම ගුණ කරගන්න පහළ කට්ටිය වෙනම ගුණ කරගන්න. ඒක තමයි ලේසිම. හරිද? දැන් මෙතන එක් වරක් 22. කීයද? 22මයි. එතකොට ඉහළින් තියෙනවා 22ක්. පහළින් තියෙනවා 4කුයි 7කුයි. එතකොට මේ දෙන්නම එකට ගන්න. 4 වරක් 7 28ක් කියලා. 28යි. හරි. තොර ගුණ කිරීම r වර්ගයක් ඉන්නවා. එහෙම ගත්තේ දරුවෝ ඔයගලන්ට මතකනේ භාග ගුණ කිරීම. දැන් මෙතන තියෙන්නේත් භාග සංඛ්‍යාවක්, මෙතන තියෙන්නේත් භාග සංඛ්‍යාවක්නේ. ඒතර භාග සංඛ්‍යා ගුණ කරද්දි මොකද වෙන්නේ? ලවය ලවයෙන් ගුණ වෙනවා, හරය හරයෙන් ගුණ වෙනවා. එතකොට එක් වරක් 22 22යි කියලා ගන්න පුළුවන්, හතර වරක් 7 28යි කියලා ගන්න පුළුවන්. එතකොට අපිට ලේසියිනේ. මේක දැන් මේ සමීකරණය විසඳද්දී එතකොට කෙලින්ම ඒ දෙන්නගෙම 28ක් හැදුණානේ 28 ඉවත් කරනවා එකපාර නැත්නම් 4 එකපාරක් ඉවත් කරලා ආය 7 තව පාරක් ඉවත් කරන්න වෙනවනේ හරි එතකොට දැන් මෙතෙන්ට ආවට පස්සේ බෙදීම 28 ඉවත් කරගන්නවා ගුණ කිරීම 28ක් දාලා ගුණ කිරීම 28 එතකොට බෙදීම 28 ගුණ කිරීම 28 කැපිලා යනවා මේ පැත්තේ ඉතුරුයි 22 ගුණ කිරීම r වර්ගයක් මේ පැත්තේ ඉන්නවා 28 ගුණ කිරීම කීයක්ද 154. දැන් මොකද කරන්නේ? දැන් ගුණ කිරීම 22 ඉවත් කරන්න දානවා බෙදීම 22ක්. බෙදීම 22ක්. එතකොට බලන්න මෙතන 22ට 22 කැපිලා r වර්ග කියලා ඉතුරුයි. මෙන්න මෙතන දැන් සුළු කරගන්න වෙනවා. හරිද? එතකොට දරුවෝ දැන් 28 කොයි 154 කොයි ඉහළින් තියෙනවා 22කින් බෙදන්න තියෙනවා. එතකොට එකපාර ඕගොල්ලන්ට 22කින් බෙදනවා නම් බෙදන්න වෙන්නේ කීයද 154නේ 154 තමයි බෙදන්න වෙන්නේ. එතකොට ඉස්සෙල්ලත් මම අර කිව්වේ 154 22කින් එකපාර බෙදන්න බැයි නම් ඕගොල්ලන්ට පුළුවන් කුඩා සංඛ්‍යාවකින් බෙදා ගන්න. කුඩා සංඛ්‍යාවකින් බෙදා ගන්න. එතකොට 22 11න් බෙදෙනවනේ. අපි 22යි 154යි 11න් බෙදා ගමු. හරිද? 22යි 154යි 11න් බෙදමු. එතකොට මෙයයි 11න් බෙදුනොත් 22ට 11 ඒවා 2යි. 11 ඒවා 2යි. 154ට 15ට 1යි 4ක් ඉතුරුයි 44ට 4යි. 14යි. හරිද? එතකොට මේ දෙන්න ආයේ දෙකෙන් බෙදුවා කියනේ මම දෙකෙන් බෙදා ගන්න. එතකොට මෙතන ඉවරයක් වෙනවනේ. දෙවරක් නේ දෙකට දෙක ඒවා 1යි 14ට 7යි. අවසානයේ ඉතුරු වෙනවා 28 ගුණ කිරීම 7 කියලා. 28 ගුණ කිරීම 7. 28 7න් ගුණ වුණොත් 7 වරක් 8 56යි 5ක් ඉතුරුයි 7 වරක් 2 14යි 14යි 5යි 19යි 196යි මන් දරුවෝ ඉඩ නැති හින්දා මේක මෙතනින් ලියන්න හරි දැන් උතන ඇවිල්ලා තියෙන්නේ 196 සමානයි r වර්ග කියලානේ 196 සමානයි r වර්ග ඔයගොල්ලෝ දන්නවා වර්ගයක් ඉවත් කරන්න නම් මොකක් කරන්න වෙනවද වර්ග මූලයක් ගන්න ඕනේ මතකයිද මං කිව්වා වෘත්තවලදී ඔය වගේ එනවා කියලා කේන්ද්‍රික ඛණ්ඩවලත් 196 වර්ගමූලය කීයද? වර්ග සංඛ්‍යා ටික උගන්වලා තියෙනවා. එතකොට 196 කියලා කියන්නේ 14 වරක් 14. එහෙනම් මේක එනවා අරය සෙන්ටිමීටර් 14යි. ඔන්න ඔහොම. පැහැදිලිද? සුළු කිරීම තමයි තියෙන්නේ. දැන් මේ වගේ ගාණක් විභාගයට આવොත් ලකුණු කීයක් හම්බෙනවද? කෙනෙක් කියන්න පුළුවන් ලකුණු 10ක් හම්බෙනවා ප්‍රධාන ගාණකට නෙන්නේ. ප්‍රධාන ගාණකට ආවට මෙව්ව එන්නේ අණු කොටස් වලට. ඒතර අණු කොටසකට ලකුණු 2යි හම්බෙන්නේ. මේ තියෙන්නේ ලකුණු 2කට අදාළ සුළු කිරීම. හරි. ඒක දෙකිනුත් බෙදෙනවා කියලාත් මතක තියාගන්න ඕනේ. හරි. ඒ නිසා තේරුම් ගන්න සුළු කිරීම වලට දැන් හුරු වෙන්න ඕනේ. රයිට්. ඔය ගාණ හදා ගන්න දැන්. තේරුම් ගන්න දරුවෝ උතන වර්ගයක් ආව ගමන් අනිවාර්යයෙන්ම වර්ග මූලයක් ගන්න වෙනවා. එතකොට වර්ග මූල අගයන් ඕගොල්ලන්ට මම පාඩම් කරවලා තියෙනවා පයිතගොරස් ප්‍රමේය කියන කොටසේදී. ඒවා පාඩම් නැත්නම් ආයේ හොයාගෙන පාඩම් කරගන්න.
එතකොට 196 හැදෙන්නේ 14 වරක් 14න්. ඒ කියන්නේ 196 වර්ගමූලය කීයද? වර්ගමූලය 14යි. හරි. කාලය අරන් ඔක ලියාගෙන ඉන්න දරුවෝ. right. අපි ලියාගමු ඊළඟ උදාහරණය මෙන්න මෙහෙම. උදාහරණ අංක 6 ලියන්න වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 792ක් වන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 792ක් වන වර්ග සෙන්ටිමීටර් 792ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය අංශක 280කි. කෝණය අංශක 280කි. අංශක 280කි. අරය සොයන්න. අරය සොයන්න. අරය සොයන්න. අරය සොයන්න. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ තනියෙන් ඕක හදන්න උත්සාහ කරන්න ඕනේ දරුවෝ. හරිද? මම ඉස්සලත් කිව්වනේ බෑ කියලා හිතන්න යන්න එපා. හරි. ආයෙත් ගාන බලන්න ඕන නම් වීඩියෝ එකේ ආයෙත් ගාන බලලා තනියෙන් ওই ගාන හදන්න. සුළු කිරීම බැරි වෙද්දි කොහොම හරි තනියෙන් ඒක හොයන්න බලන්න. කීයෙන්ද බෙදෙන්නේ කොහොමද බෙදන්නේ ඔක්කොම බලලා තනියෙන් හදන්න. හදලා මේ සාකච්ඡාවත් එක්ක ඊළඟට එකතු වෙන්න. හරි. දැන් අපි බලමු ওই ගාන හදලා. ඔයගොල්ලන්ට ආපු පිළිතුර හරිද කියලා දැන් චෙක් කරගන්නකො. ඕක කියන්නේ 792ක වර්ගඵලයක් තියෙන කෝණය 280ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන. එයාගේ අරය කීයක්ද කියලා අහන්නේ. හරිද? එතකොට බලන්න දැන් 792 නේ මන් දුන්නේ. මන් රූපයකුත් ඇන්දොත් දැන් 280ක් කියන්නේ කෝණය 280ක් කියන්නේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිද? ඔක්කොම 360යිනේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් 280ක් කියලා කියන්නේ එන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් වෙන්න ඕනේ. හරි. තව 80නේ අඩු 360ක් හැදෙන්න. ඔන්න ඔය වගේ එකක්. කෝණේ 280යි. හරි. දැන් මේ රූප සටහනෙන් වැඩක් නැහැ.
හරිද? ඔයගලන්ට තේරෙනම රූප සටහනක් යන්නේ. දැන් මෙයාගේ වර්ගඵලය ගනිද්දී කොහොමද වර්ගඵලය ගන්නෙ? වර්ගඵලය සමානයි 360න් දානවා කෝණය. 360න් 280යි. ගුණ කරනවා 5r වර්ගයෙන්. 5r වර්ගයෙන්. වර්ගඵලයට ආදේශය දානවා 792යි ආදේශය. මෙතන 10න් බෙදෙනවා බිඳුවට බිඳුවක් සුළු වුණා. 36යි 28යි 36යි 28යි දරුවෝ මොන චක්‍රයේද? හතර වරක් වලින් බෙදන්න පුළුවන්. 36ට 4 ඒවා 9යි 28 කියන්නේ හතර වරක් 7යි. මේ තියෙන්නේ වෘත්තයකින් 9න් 7ක්. 9න් 7ක්. ගුණ කිරීම 5r වර්ගය. එතකොට එනවා 792 සමානයි 9න් 7යි. 5 කියන්නේ 7න් 22යි. ගුණ කිරීම r වර්ගය. r වර්ගය. දැන් දරුවෝ මේ ටික සුළු කරලම අපි මේ පැත්තට ගෙනියමු. මේ පැත්තේ ඉන්නවා 792. 7 වරක් 22 154යි. උන්නම් 7 වරක් 2 14යි. එකක් ඉතුරුයි. 7 වරක් 2 14 එකයි 15. 154යි. 9 වරක් 7 63යි. ගුණ කිරීම r වර්ගය. ඔන්න ඔතෙන්ට එනකන් තේරුණාද? හරිද? දැන් මොකද දරුවෝ මේ r වර්ගය අපි ඉතුරු කරගන්න ඕනේ. ඒකට මේ ඔක්කොම අයින් කරන්න ඕනේනේ. ඒතොර එක එක්කෙනා අයින් කරන්න ගියොත් 9 අයින් කරන්න ඕනේ, 7 අයින් කරන්න ඕනේ, 22 අයින් කරන්න ඕනේ. එහෙමනේ යන්න වෙන්නේ. ඊට වඩා ලේසි දැන් මේ දෙන භාගනේ ගුණ කරගන්න. මේ දෙන්න 154යි, මේ දෙන්න 63යි. දැන් ඉන්නේ දෙන්නයිනේ. ওই දෙන්නව අයින් කරගත්ත ගමන් හරි. දැන් බෙදීම 63 අයින් කරගන්න මොකද කරන්නේ? ගුණ කිරීම 63ක් දානවා දෙපැත්තටම. ගුණ කිරීම 63. ඒතොර බෙදීම 63ට ගුණ කිරීම 63 මේ පැත්ත ඉවත් වෙනවා. ඉතුරු වෙනවා 154 ගුණ කිරීම r වර්ග කියලා. මේ පැත්තේ ඉන්නවා 63 ගුණ කිරීම 792ක් කියලා. 792යි. දැන් දරුවෝ ගුණ කිරීම 154 අයින් කරගන්න බෙදීම 154ක් දානවා. මෙහෙටත් දැම්මා මෙහෙටත් දැම්මා. 154. එතකොට මෙයාටත් මෙයා ඉවත් වෙලා r වර්ග කියලා ඔන්න ඉතුරුයි. දැන් අපේ කට්ටියට ගැටලුව තියෙන්නේ මෙන්න මේක සුළු කරගන්න ඕනේ. හරිද? එතකොට 154න් බෙදන්න තියෙන්නේ. තව කොහෙදනේ 12 වරක් වලින්වත් බෙදා ගන්න බැරුව 154න් බෙදන්න. දැන් ඉතින් දරුවෝ 154න් කොහොමවත් අපිට බෙදා ගන්න බෑනේ එකපාර පුළුවන් ඉතින්. හරිද? ඔයාලා බැලුවොත් ඔක බෙදා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි දැන් අපි මේ වගේ තැනකදී කරන්නේ ගොඩක් වෙලාවට කුඩා සංඛ්‍යාවකින් අපි සරල කරගන්න එක. හරි? ඒතකොට දැන් 154 ඉස්සෙල්ලා දැක්ක නේද 11න් බෙදෙනවනේ. ඒ හින්දා දරුවෝ අපි මේගොල්ලන් 11න් බෙදා ගමු. එතකොට දැන් මෙයාව නම් 11න් බෙදෙන්නේ නැහැ. මොකද 11 වරක් 6 66යිනේ. මෙයාව තමයි 11න් බෙදෙනවා නම් බෙදෙන්න ඕනේ. එහෙනම් අපි මෙයාවයි මෙයාවයි 11 වරක් වලින් බෙදා ගමු. හරිද? බෙදෙන්නේ නැත්නම් ඉතින් 11 වරක් වලින් මොකද කරන්න වෙන්නේ? වෙනින් ඉලක්කමක් ඊළඟට යොදා ගන්න වෙයි. මෙයාව 11න් බෙදනවා, මෙයාවත් 11න් බෙදනවා. 15ට 11 ඒවා එකයි. 11 වරක් එක 11යි. ඒතර 15 11ක් ගියාම 4ක් ඉතුරුයි. ඒ 4 ළඟට මේ 4 ගත්තොත් 44ක් හැදෙනවා. ඒතර 44ට 4යි. දැන් ඔය කියපු දේ නොතේරුණා නම් ඔය මං කියන්නේ දීර්ඝ බෙදීමකදී වෙන දේ හිතින් මේ බෙදන්නේ. දැන් හිතින් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ මේ 10 ළමයෙක් කියන්නේ මේ 15ට 11 එකයි. 11 වරක් එක 11යි. 4ක් ඉතුරුයි. ඒ 4 ළඟට මේ 4 ගත්තාම 44යිනේ. 44ට 11 ඒවා 4යි. ඒ උත්තරය තමයි ඔය ආවේ. පැහැදිලිද? ඊළඟට මේ 79ට 11 ඒවා 7යි. 11 වරක් 7 77යි. කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි. ඒ දෙකේ ඉලක්කම ළඟට මෙතන තියෙන දෙකේ ඉලක්කම ගත්තාම 22යි. 22ට 11 ඒවා 2යි. බෙදන්න බෑ නම් දීර්ඝ බෙදීම් දාලා බෙදන්න. හරිද? 72යි කියලා ආවා. මෙතන ඉන්නවා 14ක්, අතන ඉන්නවා 72ක්. 14යි 72යි. කීයෙන්ද? දෙකෙන් බෙදන්න පුළුවන් නේ. එහෙනම් ආයේ මේ දෙන්නව බෙදා ගන්නවා දෙකෙන්. එතකොට 14 දෙකෙන් බෙදුනොත් නම් 7යි. 72 දෙකට බෙදුනොත් කීයද? 36යි. 4ට දෙක ඒවා 3යි, එකක් ඉතුරුයි. එක ළඟට දෙක ගත්තාම 12යි. 12ට දෙක ඒවා 6යි. මම ආයෙත් කියනවා
ඔහොම හිතින් බෙදන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බෙදන්න බැරි නම් දරුවෝ දීර්ඝ බෙදීම දාන්න. ඔය හිතින් බෙදනවා කියන්නේ දීර්ඝ බෙදීම එන විදිහ හිතලා උත්තරේ දානවා. හරි මේ 7ට 2 3යි. දෙවරක් 3 6යි. ඒතර 7න් 6ක් ගියාම එකක් ඉතුරුයි. ඒක ළඟට මේ දෙක ගත්තාම 12ක් හැදෙන්නේ දීර්ඝ බෙදීමේ. ඒතර 12ට 2 6 36. 7න් 36 බෙදන්න බෑ. 7න් 36 බෙදෙන්නේ නැහැ. එහෙනම් 7න් දැන් බෙදා ගන්න වෙන්නේ මෙයා. මොකද ඉහළින් ඉන්න ඕන කෙනෙක් බෙදුවා හැකිනේ. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන කට්ටිය මම ඕන්නම් ලියලා ආයෙ ගන්නම්කෝ. නැත්තම් ඕගොල්ලන්ට ඕක පැටලුනොත් එහෙම. දැන් ඉතුරු වෙලා තියෙන මෙච්චරයිනේ. 63 ගුණ කිරීම 36 පහළ ඉන්නවා තව බෙදීම 7ක්. ඔන්න ඕමනේ ඉන්නේ. හරිද? දැන් මං ගාන අරන් යන්නම් මෙතෙන්ට දරුවෝ. හරිද? ඉඩ මදි නිසා. දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙහෙමයි 63 ගුණ කිරීම 36 බෙදීම 7 සමානයි r වර්ග කියලා. දැන් උතෙන්ට ගියාට පස්සේ දරුවෝ අර 7න් බෙදෙන්නේ නැහැනේ 36. එහෙනම් 63 තමයි බෙදා ගන්න වෙන්නේ. මෙයාවයි අපි 7න් බෙදමු. 7ට 7 1යි 63 කියන්නේ 7 වරක් 9යි. අවසාන ඉතුරු වෙනවා 9 වරක් 36 සමානයි r වර්ග. 9 වරක් 6 54යි. එතකොට 4 යෙදුවා 5ක් ඉතුරුයි. 5ක් ඉතුරුයි. 9 වරක් 3 27යි. 27යි 5යි 32යි සමානයි r වර්ග. r වර්ගයව 324යි. r හොයා ගන්න නම් මොකද කරන්න වෙන්නේ? 324 වර්ගමූලයක් ගන්න වෙනවා. 324 වර්ගමූලය උගන්වලා තියෙනවා 400 දක්වාම පාඩම් කරගන්න කියලා. 324 කියන්නේ 18 වරක් 18. එහෙනම් අරය කීයද? 18යි. ඔන්න තියෙනවා ඉතින් සුළු කිරීම. හරිද? දැන් ඉතින් ඔව්වට පුදුම වෙන්නවත් බය වෙන්නවත් නෙමෙයි ඕනේ. ඔව්ව ඉගෙන ගන්න ඕනේ. හරිද? මොකක්ද දන්නවද? ඊළඟට දෙවෙනි පාඩම තියෙන්නේ වර්ගමූලය. හරි වර්ගමූලය. වර්ගමූලයේ තියෙනවා බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවීම කියලා. හරි ලස්සන ගණන් විශේෂයක්. හරිද? ඒකෙදී එහෙම ඔහොම නෙමෙයි. ඔවිතර ලොකු සංඛ්‍යා වලින් බෙදන්න වෙනවා. හරිද? දහස් ගණන් වලිනුත් බෙදන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ බෙදීම් එක්ක වැඩ කරන එක දැන් හුරු වෙන්නම ඕනේ. වෙන විකල්ප නැහැ. හරි? රයිට්. තේරුම් අරන් ගාන හදාගන්න දැන්. තමුන්ට අවශ්‍ය කාලය අරන් දරුවෝ ගාන ලියාගෙන ඉන්න හොඳින් තේරුම් අරන්. හරි. දැන් අපි මේ හෙව්වේ අරයනේ. තව ඉතින් මොනවද හොයන්න තියෙන්නේ? තව ඉතින් කෝණය හොයන්න දෙන්න පුළුවන්. කෝණය. හරිද? කෝණය හොයන්න ගාණක් දුන්නොත් දරුවෝ ඒක හොයන්නෙත් ඉතින් ওই විදිහටම තමයි. කෝණයට අඥාතයක් දාගෙන හරිද? ඉතින් සුළු කරලා ඒ අඥාතය තනි කරගන්නවා එයත් එක්ක ඉන්න ඔක්කොම පද ටික ඉවත් කරලා. එතනින් අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් ගණන් වල කෝණය අහනවා නම් අඩුයි. දැන් මතක තියාගන්න මෙහෙම. ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ මට්ටමේ විභාග ගණන් තියෙන්නේ. ඔය විභාග ගණන් වල ඔක්කොම අහන්නේ නැහැ. ඔච්චර ලොකු අමාරු දේවල් අහන්නේ නැහැ දරුවෝ. හරිද? එතකොට ඒකෙදි ඔය සම්පූර්ණ સિદ્ધාන්ත ටික අහනවා. හරිද? එක එක කොටස් අහනවා. විශේෂයෙන් ඡාප දිගක් හොයන්න අහනවා. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් අහනවා. ඒ ගණන් ලේසි. ලේසි වෙන්නේ ඕගලන්ට මේවා මේ සුළු කරගන්න පුළුවන් නම් ඕනම ඉලක්කමක් එක්ක. එතකොට ඒ නිසායි අපි මෙතනදී ලොකු අගයන් අරගෙන ඒවට ඕගොල්ලන්ව හුරු කරන්නේ. එතකොට ඕගොල්ලන්ට අර ගණන් වල යෙදෙන අගයන් බොහොම ඉක්මනින් සුළු කරගන්න පුළුවන්. හරි. අපි අවසාන උදාහරණ විදිහට කෝණයක් හොයන ගානක් බලමු දරුවෝ. ඉතින් මේ වගේම තමයි වෙනස තියෙන්නේ. කෝණයට තමයි අඥාත පදේ වැටෙන්නේ. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම. වර්ගඵලය
වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 462ක් වන වර්ග සෙන්ටිමීටර් 462ක් වන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 462ක් වන අරය සෙන්ටිමීටර් 21ක් වන අරය සෙන්ටිමීටර් 21ක් වන අරය සෙන්ටිමීටර් 21ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න කෝණය සොයන්න හරි දැන් දරුවෝ මේ යම් වෙලාවක් අරගෙන හරිද බලන්න උත්සාහ කරලා ඕගොල්ලන්ටත් ওই ගාන හදා ගන්න පුළුවන්ද කියලා තනියෙන් බැරි වෙන්නේ නැහැ කෝණයට අඥාතය ගත්තා සරල කරලා සු කරගත්තා එච්චරයි තියෙන්නේ උත්සාහ කරන්න හරි දැන් මම මේ ගාන සාකච්ඡා කරන්න හදන්නේ යම් කිසි කෙනෙක් තාමත් උත්සාහයක් ගත්තේ නැත්නම් දරුවෝ මම ආයෙත් කියනවා එහෙම ගණන් ඉගෙන ගන්න බෑ තමුන්ට පුළුවන් වෙන්න ඕනේ ගණන් ඒ හින්දා උත්සාහ කරලා මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න එකපාරක් නෙමෙයි දෙපාර තුන්පාර හතර වතාව හරි උත්සාහ කරන්න ඔය ගාන හදන්න පුළුවන් ඕගොල්ලන්ට හරිද හැම පියවරකදීම ඕගොල්ලෝ පොඩි හරි දෙයක් ඉගෙන ගනීවි එතනින් ඉස්සරහට යන්න ඒ හින්දා ගණන් හදනවා කියන්නේ එහෙම ගණන් කියන විෂය පුළුවන් වෙන්නේ ඒ හින්දා කම්මැලිකම් අතාරින්න දැන් ඔය කම්මැලිකම් එක්ක වැඩ කරන්න බෑ මෙව අමාරුයි කියලා ඔයගොල්ලන්ට හිතනවා නම් මම කියනවා මේ පාඩම් ලේසිම පාඩම් අතර පාඩම්. අර මීට වඩා අමාරුයි කියන්න පුළුවන් පාඩම් ඕන තරම් තියෙනවා. ඒතර මේකත් අමාරුයි කියලා අතහැරියොත් එහෙම ආයෙ හදන්නම දෙයක් නැතුව යනවා. ඒ නිසා මොකද මම දන්නවා දැන් ඔයගොල්ලෝ වැඩ කරනකොට මම දන්නවා පන්තියක අනිවාර්යෙන් කට්ටියක් ඉන්නවා ඔවට උත්සාහ කරන්නවත් නැතුව ඔහේ යනවා. මට පොත් බලද්දී ඒව චෙක් කරගන්න පුළුවන්. මතක තියාගන්න ආයෙත් ඔය මුළු නිබන්ධනයේම හදවනවා ඈ. දන්නවද නිබන්ධනයේ කොච්චර ගණන් තියෙනවද කියලා? ඒ හින්දා කම්මැලිකම් නොකර හැමතිස්සෙම උත්සාහ කරලයි සාකච්ඡාවත් එක්ක එකතු වෙන්නේ. හරි. මේ බලන්න මම දැන් මේ ගාන සාකච්ඡා කරන්න හදන්නේ දරුවෝ මේකෙත් තියෙන ඉතින් ආදේශයම තමයි. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය නම් අවශ්‍ය ඒක හොයාගන්න වෙන්නේ 360න් කෝණය දාන්න ඕනේ. එතකොට දැන් 360න් කෝණය දන්නේ නැහනේ. මොකක් හරි අඥාතයක් දාන්න. සාමාන්‍යයෙන් කෝණයකට දාන්නේ නම් θ කියලා. ඔය x y z ඕන එකක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ගුණ කිරීම phi r වර්ගය කියන සූත්‍රයෙන් තමයි ඔක අපි හොයන්නේ. කෝණය දාලා phi r වර්ගෙන් ගුණ කරලා. ඒතර වර්ගඵලය 462යි කියලා අපිට දීලා තියෙනවා. අපි ආදේශයක් දානවා එතෙන්ට. ඒතර මෙතන එනවා 360න් අංශක 360න් θ ගුණ කිරීම phi කියලා කියන්නේ 7න් 22යි. r වර්ග අරයවල් දෙකක්. එතකොට අරය 21යි කියලා දෙනවා. එතකොට 21 ඒවා දෙකක්. දැන් මේ ආදේශය ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. හරි. මෙහෙමයි හොයන්නේ කියලා අපි ඉගෙන ගත්තා. කෝණය දන්නේ නැති හින්දා අඥාතයක් දැම්මා. phi කියන්නේ 7න් 22යි අරයවල් දෙකයි වර්ගඵලය 462යි කියලා ගානේ දුන්නා. දැන් මේක සුළු කරගන්නවා. බෙදීම 7ක් තියෙනවානේ. එතකොට 7න් බෙදෙනවානේ 21. මේ දෙන්න 7න් බෙදනවා. 7ට 7 එකයි 21ට 3යි. ඔන්න යානම් බෙදලිවත් වුණා. හැබැයි දැන් මෙතන තව ඉන්නවා බෙදීම 360ක්. එතකොට මෙතන ඉන්න කවුරුත් 360න් බෙදෙන්නේ නැහැ කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවනේ. හරිද? එතකොට අපිට කරන්න වෙන්නේ මෙයාවයි තව සංඛ්‍යාවකුයි අල්ලලා කුඩා කෙනෙක්ගෙන් බෙදා ගන්න එක. එතකොට දරුවෝ මේ 3 6 දැක්ක ගමන් ඒක 3ෙන් බෙදෙනවා කියලා තේරුම් ගන්න ඕනේනේ. එතකොට
මෙයාවයි මෙයාවයි මට 3ෙන් බෙදන්න පුළුවන්. 3ෙන්. එතකොට 3ට 3 ඒවා 1යි. මෙතන 3ට 3 ඒවා 1යි, 6ට 3 ඒවා 2යි, බිංදුවට බිංදුවයි. අන්න තව 120ක් ඉතුරුයි. ඊළඟට දරුවෝ දැන් මේ ඉරට්ඨ සංඛ්‍යාවක් මේකත් ඉරට්ඨ සංඛ්‍යාවක් කියලා තේරෙනවානේ. එහෙනම් ඒ දෙන්නව බෙදන්න පුළුවන් දෙකෙන්. එහෙනම් අපි 22යි 120යි දෙකෙන් බෙදමු. 22 දෙකට බෙදුනොත් නම් 11යි 120 දෙකට බෙදුනොත් 60යි. අන්න දැන් සරල වුණා අංශක 60 දක්වා. ඊළඟට තව මෙතන ඉන්නවනේ 21ක්. 21යි 60යි ගත්තොත් බෙදන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. 21යි 60යි ඒකත් තව බෙදාගත්තොත් වාසීනේ අපිට. ඒතර සුළු කිරීම ගොඩක් ලේසි වෙනවා. අපි දරුවෝ ගත්තොත් 21යි 60යි දෙන්නම 3ෙන් බෙදනවනේ. අන්න 3ෙන් බෙදා ගන්න පුළුවන්. මම මෙයාවයි 3ෙන් බෙදනවා. 21ට 3 ඒවා 7යි. 60 3ෙන් බෙදුනොත් 20යි. හරිද? 20යි. දැන් ඉතින් බෙදන්න පුළුවන් ඔක්කොම බෙදාගත්තා. ඔයිට වඩා බෙදන්න විදියක් නැහැනේ. එහෙනම් දැන් ඊතුරු කට්ටියව අපි ලියාගමු. 462ක් ඉතුරුයි මේ පැත්තෙන් සමානයි ඉහලින් ඉතුරුයි තීටා ගුණ කිරීම 11 ගුණ කිරීම මෙතන ඉවරයි බෙදිලා 7. ඉහලින් ඉතුරුයි තීටා ගුණ කිරීම 11 ගුණ කිරීම 7. පහලින් ඉතුරුයි කීයක්ද? අංශක 20ක්. අපි මේ දෙන්නවත් ගුණ කරගමුකෝ. එතකොට එනවා 462 සමානයි තීටා ගුණ කිරීම 77 බෙදීම 20. හරි. දැන් මම ගාන දරුවෝ මෙතෙන්ට ගන්න ඉඩ මදි නිසා මට. එතකොට ඇවිල්ලා තියෙනවා 462 සමානයි. මෙතන ලියන්නම්කෝ. 462 සමානයි තීටා ගුණ කිරීම 77 බෙදීම අංශක 20 කියලා. දැන් බෙදීම අංශක 20 ඉවත් කරන්න අපි දාමු දෙපැත්තටම ගුණ කිරීම අංශක 20. මේ පැත්තටත් දැම්මා මේ පැත්තටත් දාමු. හරි. මෙතනින් මෙන්න මෙතෙන්ටයි ආවේ ගාන. එතකොට අංශක 20ට මෙතන ගුණ කිරීම අංශක 20 කැපිලා තීටා ගුණ කිරීම 77 සමානයි මේ පැත්තේ අංශක 20 ගුණ කිරීම 462 කියලා ඉතුරුයි. දැන් අපිට පුළුවන් මේක ගුණ කිරීම 77 ඉවත් කරගන්න බෙදීම 77කින් බෙදන්න. ඔන්න ඔහම දැම්මා. ඒතර මෙයත් ඔන්න ඉවත් වුණා ගුණ කිරීමට බෙදීම ඔන්න තීටා ඇවිල්ලා ඉන්නේ. මේ පැත්ත සුළු කරගත්තා නම් හරි. ඒතර දැන් මේ පැත්ත සුළු කරද්දිත් 77 න් බෙදන්න තියෙන්නේ. 77 කියන්නේ කෙලින්ම 11න් බෙදනවානේ. ඒ හින්දා 11න් බෙදා ගමු දරුවෝ මේ දෙන්නව 20 බෙදෙන්නේ නැහැනේ කොහොමත් 11න්. 77ට 11 ඒවා 7යි. 46ට යනවා 4ක් දෙකක් ඉතුරුයි 22ට 2යි 42යි කියලා එනවා. දැන් මේ 42 7ෙන් බෙදනව නේද හරියටම? 7ෙන් බෙදුවා මේ දෙන්නව 7ට 7 ඒවා 1යි 42 කියන්නේ 7 ඒවා 6යි. අවසානයේ ඉතුරු වෙනවා අංශක 20 ගුණ කිරීම 6. 20 ඒවා 6ක් කීයද? 120යි. අන්න එනවා තීටා කෝණය අංශක 120යි. මේ හැම ගානකම තියෙන දරුවෝ තනිකරම සුළු කිරීම පමණයි. සුළු කිරීම තියෙන්නේ. හරිද? එතකොට තේරුම් ගන්න මේක සුළු කරද්දි මෙන්න මෙතෙන්දි මේ 7 21න් බෙදුණානේ ඒක ඉවත් වුණා. හැබැයි 360 තියෙනවනේ. ඉස්සෙල්ලාම 360යි 3යි 3ෙන් බෙදාගත්තා. එතකොට 120ක් ඉතුරු වුණා. ඒ 120යි 22යි දෙකෙන් බෙදාගත්තා. පුළුවන් තරම් කුඩා කරන්න තමයි ගාන ඉක්මනින් සුළු කරගන්න පුළුවන්. දෙකෙන් බෙදුවා 60යි මෙතන 11යි. ඒ 60යි 21යි 3ෙන් බෙදලා 7කුයි 20කුයි ඉතුරු වුණා. එතකොට ඉහලින් ඉතුරු 11යි 7යි ඒක 77ක් කියලා ගත්තා. එයාව ඉවත් කරා. ඉස්සෙල්ලාම අංශක 20 ඉවත් කරා ඊළඟට 77 ඉවත් කරා. ඊළඟට අපි මෙතන සුළු කරගත්තා මුලින් 11න් බෙදුවා. ඊළඟට 7ක් සහ 42ක් තමයි ආවේ. එතකොට ඒක 7ෙන් බෙදුවා. එතකොට අන්තිම සුළු කිරීම විදිහට උත්තරේ 120ක් කියලා ආවා. හරි. ඔන්න ওই විදිහට තමයි දරුවෝ ඉතින් ගණන් හැදෙන්නේ. හරිද? දැන් මම අද පාඩම මෙතනින් නතර කරන්න. හරිද? නැත්තම් මීටත් වඩා වැඩි වෙනවනේ. මොකද ගණන් ගොඩකුත් දෙන්නක් තියෙනවා. හරිද? තව ඕකේ තියෙනවා දරුවෝ සංයුක්ත තල රූප වලට අදාළ කොටස. ඒ කොටස කතා කරලා තව කතා කරන්න ඕනේ මේ ඕලවල ගණන් කිහිපයකුත්. හරිද? ඕගොල්ලන්ගේ මේ සතියේ ගෙදර වැඩ තමා පිටු අංක 22කින් පටන් ගන්නවා ඕගොල්ලන්ගේ වර්ගඵලයේ පාඩම නිබන්ධනේ. ඒකේ 22 වෙනි පිටුව 23 වෙනි පිටුව
24 වෙනි පිටුව සහ 25 වෙනි පිටුව. 25 වෙනි පිටුව දක්වා ගණන් ටික හදන්න පුළුවන්. හරිද? ඒ ගණන් සියල්ලම හදන්න. මම දන්නවා ගණන් වැඩි. හරිද? ඕක හදලා තින්නේ ගණන් වැඩි වෙන්න තමයි. හරිද? ගණන් වැඩියෙන් හදන්න ඕක මතක හිටිනවා වැඩි. මොකද ගණන් කියන විෂය මෙහෙම පොත බලන් පාඩම් කරන්න බැහැනේ. ඒක පාඩම් කරන්න පුළුවන් එකම ක්‍රමය ගණන් හදලා තමයි. හරි. ඒ හින්දායි ගණන් වැඩියෙන් දීලා තියෙන්නේ. ඒ හින්දා හදන්න වෙලාව නැහැ. ඒ කතා කියන්න එපා දරුවෝ ඕන තරම් වෙලාව හොයාගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ගණන් ටික හදලා සම්පූර්ණ කරගන්න. එහෙනම් මෙන්න මේ උදාහරණය දැන් අඩුපාඩු තියෙනවා හදාගන්න දරුවෝ අවසාන වශයෙන්. එහෙනම් අපි ඊළඟට කතා කරමු ඕකේ සංයුක්ත තල රූපවල වර්ගඵලය සහ සාමාන්‍ය පෙළට අදාළ ඒ ප්‍රධාන ප්‍රශ්නය හැදෙන්නේ කොහොමද කියලා. හරි? රයිට්. එහෙනම් මේකේ අඩුපාඩු දැන් ලියා ගන්න.